සුබ දවසක් කියලා පිළිගන්නවා සියලුම දෙනාව මధుජිත් සාගර YouTube channel එක වෙත. ඔයගොල්ලෝ අදත් මේක එකතු වෙලා ඉන්නේ මම ඔයගොල්ලන්ට අරගෙන book review series එකේ තවත් episode එකක් එක්ක. ඔයගොල්ලන්ට මතක ඇති සති කිහිපයකට කලින් මම ඔයගොල්ලන්ට ගෙනාවා රිසිවරු දුටු මගේ භව ගමන පළවෙනි පොතට අදාළ තාක්ෂණික කියවීම. ඒකට ලැබුණු ඉහළ ප්‍රචාරත් එක්ක මට හිතුණා ඒකේ දෙවෙනි පොතත් ඉක්මනටම ඕගොල්ලන්ට අරන් එන්න. පළවෙනි වීඩියෝ එක අප්ලෝඩ් කරාට පස්සේ ඉතා විශේෂ දේවල් සිද්ධ වුණා. ඒකට සාමාන්‍යයෙන් කමෙන්ට්ස් ආවා. කමෙන්ට්ස් කරන්නේ මම මේ කියන්නේ. ගොඩක් අය මට පෞද්ගලිකව කතා කරලා මගෙන් ඇහුවා ඔයා මේ වීඩියෝ එකේදී කිව්වා බුදුරජාන් වහන්සේ ගැන නාඩි වාක්‍යයේ කියවෙන දේවල්. හැබැයි අපි මේ පොත කියවලා තියෙනවා. ඊට පහලින් තියෙන්නේ යේසුතුමා ගැන නාඩි වාක්‍යයේ කියවෙන දේවල්. ඇයි ඔයා ඒ දේ කිව්වේ නැත්තේ කියලා ගොඩක් අය මගෙන් පෞද්ගලිකව ඇහුවා. ඇත්තටම මම වීඩියෝ එක හදනකොට මම වීඩියෝ එක රෙකෝඩ් කරේ ඒ කෑල්ලත් එක්ක. ඒ කෑල්ලත් එක්කම තමයි මම අන්තිමට වීඩියෝ එක ෆයිනලයිස් කරලා ඇත්තටම මම අප්ලෝඩ් කළා. අප්ලෝඩ් කරාට පස්සේ මට හිතුණා මේ දේ මම මගේ වීඩියෝ එක ඇතුලේ කියන එක හොඳ නෑ කියලා. ඒකට හේතුව ඒ දේ මගේ ක්‍රිස්තියානි මිත්‍රයන්ගේ විශ්වාස වලට යම්කිසි පහර ගැසීමක් සිදු වෙනවා කියලා මට හිතුණා. ඒ නිසාම මම මේ කොටස ඉවත් කළා. ඇත්තටම මම මේ කතා කරන්නේ පොත් හතරක් ගැන. මේවා පොත්. මේ පොත් ඇතුළේ තියෙන දේවල් 100%ක්ම හරි කියලා කියන්න බෑ. මේවා කියලා තියෙන්නේ බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ මේවා කියලා තියෙන්නේ නාඩි වාක්‍යවල කිව්වා කියලා. මමත් පෞද්ගලිකව අද වෙනකම් මේ නාඩි වාක්‍ය කියන දේ 100%ක් විශ්වාස කරන්නේ නැහැ. එතකොට මම විශ්වාස නොකරන 100%ක් විශ්වාස නොකරන දෙයක් පාදක කරගෙන දැනට ලෝකේ ඉන්න ක්‍රිස්තියානි මගේ මිත්‍රයන් විශ්වාස කරන දෙයකට පොඩි හරි පහරක් ගසන්න මම කැමති නැහැ. ඒ නිසා තමයි යේසුතුමා ගැන නාඩි වාක්‍යයේ කියන කියවිල්ල මම ඉවත් කරලා අලුත් වීඩියෝ එකක් හදලා අප්ලෝඩ් කරේ. ඒක මගේ කැමැත්ත. ඔයගලන්ට ඒ විස්තර දැනගන්න ඕන නම් ඔයාලට පුළුවන් පොත කියවලා විස්තර දැනගන්න. එහෙනම් අපි දැන් පටන් ගමු ඍෂිවරු දුටු මගේ භව ගමන දෙවෙනි කොටසේ තාක්ෂණික කියවීම කරන්න. මම මෙතනදී රිවිව් එක පටන් ගන්න කලින් කාලාම සූත්‍රය ඔබට කියවලා ඉන්නම්. මේ මොකක්ද කියලා කියවන්න කලින් මම කාලාම සූත්‍රයේ තියෙන විදිහට මේ වචන වලින්ම මගේ පණිවිඩය ඕගලන්ට දෙන්නම්. කාලාම සූත්‍රය මේ පොත ඇතුළෙම තියෙනවා. තියෙන්නේ 9 වෙනි පිටුවේ. කාලාම සූත්‍රය මා අනුස්සවේන මා පරම්පරාය මා ඉතිකිරාය මා පිටක සම්පදානේන මා තක්ක හේතු මා නාය හේතු මා පබ්බ රූපකාය මා දිට්ඨි විජ්ජා නක්කන්තියා මා සුමනා ගරෝතීති. මේ මම කිව්වේ කාලාම සූත්‍රයේ පාලි තේරුම. දැන් මම ඔයගොල්ලන්ට කියන්නම් ඒකේ සිංහල අර්ථය. මා කියු පවණින්වත් පරම්පරාවෙන් පැවත එන පමණින්වත් සූත්‍ර විනය අභිධර්ම යන පිට ග්‍රන්ථවල සඳහන් වූ පමණින්වත් මෙය නිවැරදිව පිළිනොගන්න. ඔබගේ තර්කයට වැටහෙන්නේ නම් පමණක්ද හැම බුද්ධියට ගෝචර වන්නේ නම් පමණක්ද පිළිගන්න. මේක දේශනා කරලා තියෙන්නේ ගෞතම බුදුරජාන් වහන්සේ. මේකේ තේරුම මම ඔයගොල්ලන්ට අමුතුවෙන් තේරුම් කරන්න ඕනේ නැහැ. මම හිතනවා මගේ වීඩියෝ බලන බුද්ධිමත් මිත්‍රයන්ට මේ දේ වැටහිනවා කියලා. හැබැයි මෙන්න මේ දේ මම කියන්නම්. බුදුරජාණන් වහන්සේ ඕනම කෙනෙක්ට තමන් වහන්සේ දේශනා කරපු ධර්මය ගැන තර්ක කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. අපි දේවවාදී ආගම් වලට ගියොත් එහෙම මේ ආගම් වලින් දෙවියන් වහන්සේ දෙන දේවල් කොහෙත්ම ප්‍රශ්න කරන්න බෑ. දෙවිය කෝප වෙනවා. ඕක දෙවියන් වහන්සේ කියපු දේවල්. ඕවා ඔයගොල්ලන්ට ප්‍රශ්න කරන්න බෑ. ඕවා ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඔහොම තමයි කියන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒ මතේ නැහැ. උන්වහන්සේ කියනවා මම දේශනා කරපු ධර්මයක් වුණත් ඕගොල්ලන්ගේ තර්ක බුද්ධියෙන් ප්‍රශ්න කරන්න. ප්‍රශ්න කරලා ඔයගොල්ලන්ට ගැළපෙනවා නම් මේක පිළිගන්න. ගැළපෙන්නේ නැත්නම් පිළිගන්න එපා. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ. එතකොට ලෝකයේ බිහිවුණු අති ශ්‍රේෂ්ඨම ප්‍රජාතන්ත්‍රවාදියා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. අද මේ වීඩියෝ එකේ මම කරන්නේ ඍෂිවරු දුටු මගේ භව ගමන 2. ඒ කියන්නේ මේ සෙකන්ඩ් බුක් එකේ තාක්ෂණික කියවීම කරන එක. මේ වෙනකොටත් මම මේ පොතේ පළවෙනි කොටසේ තාක්ෂණික කියවීම කරලා ඉවරයි. මේ කොටස බලන්න කලින් කෙනෙක් ඒ පළවෙනි කොටස බැලුවේ නැත්නම් ගිහිල්ලා ඒ කොටස බලා එන්න. මොකද ඒ කොටසේදී තමයි මම මේ නාඩි වාක්‍ය කියන්නේ මොකද්ද? නාඩි ජ්‍යොතිෂයේ ලෝකෙට එන්නේ කොහොමද? නාඩි ජ්‍යොතිෂය ලියවෙන්නේ කොහොමද? කවුද මේ ඍෂිවරු කියන්නේ? ඒ වගේ හැම පාදමක්ම මම විස්තර කරන්නේ මේ පළවෙනි කොටසේ. මම ඒ දේවල් මේ පොත ඇතුලේ තිබ්බත් මම ඒවා අද කියවන්න යන්නේ නැහැ. හේතුව මම ඒවා රිපීට් කරනවා වගේ වෙන හින්දා. මෙතනදී මම තවත් එක වැදගත් දෙයක් කියන්නම්. පළවෙනි එපිසෝඩ් එක අප්ලෝඩ් කරාට පස්සේ ගොඩක් දෙනෙක් මට කෝල් කරලම ඇහුවා මේ නාඩි ජ්‍යොතිෂය ලංකාවේ කියවන අයගේ කන්ටැක්ට් නම්බර්ස් දෙන්න කියලා.
ඇත්තටම මං ගාව එහෙම කිසිම කන්ටැක්ට් නම්බර් එකක් නැහැ. මම මේ කරන්නේ ඒගොල්ලන්ගේ කන්ටැක්ට් එකක් නෙමෙයි. මම මේ කරන්නේ මේ මෛත්‍රී රත්නායක කියන මහත්මයා ලියපු පොත් 4 සංරක්ෂණය කිරීම සහ මේ නාඩි වාක්‍ය කියන විශ්මයජනක ශිල්ප ක්‍රමය සංරක්ෂණය කිරීමක් විතරයි. මම කලිනුත් කිව්වා මම මේ මොහොත වෙනකන් 100% නාඩි වාක්‍යය විශ්වාස කරන්නේ නැහැ. එහෙම නොකරන්න මට මගේම හේතු තියෙනවා. මම හැම හේතුවක්ම මේ වීඩියෝස් ඇතුළතදී කියන්නම්. එතකොට මම විශ්වාස නොකරන දෙයක් අසන්න, මම විශ්වාස නොකරන දෙයක් පාදක කරගෙන තොරතුරු ලබා ගන්න කියලා මට කිසිම කෙනෙකුට කියන්න බෑ. එහෙම කරන එක හෝ නැති එක ඕගොල්ලන්ගේ ප්‍රශ්නයක්. හැබැයි ඒ කිසිම කෙනෙක්ගේ contact numbers මගෙන් ඉල්ලලා වැඩක් නැහැ. මොකද ඒවා මං ගාව නැහැ. තිබුණත් මං ඒවා කිසිම කෙනෙකුට දෙන්න සූදානම්ුත් නැහැ. තවත් අය මගේ knowledge bar Telegram group එකට join වෙලා මගෙන් ඉල්ලලා තිබ්බා මේ මෛත්‍රී රත්නායක මහතාගේ contact numbers. ඇත්තටම එතුමාගේ contact numbers දෙන්න මට එතුමාගෙන් අවසර ගන්න වෙනවා. මෙතුමා මේ වෙනකොට 2021 දෙසැම්බර් මාසේ වෙනකොට අවුරුදු 79ක් වයසයි. මම අදහස් කරගෙන ඉන්නවා එතුමාම හම්බ වෙලා මේ නාඩි වාක්‍ය ගැන තවත් තොරතුරු රාශියක්ම රැස් කරගන්න. මොකද මේ පොත් 4 රිවිව් කරාට පස්සේ මම අනිවාර්යයෙන්ම මේ නාඩි වාක්‍ය ගැන සම්පූර්ණ තාක්ෂණික කියවීමක් ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම අරන් එනවා. ඒක කරන්න තාමත් මංගාව තියෙන ඉතා සුළු තොරතුරු ප්‍රමාණයක් විතරයි. ඒ තොරතුරු මම කැමති නැහැ අන්තර්ජාලයෙන් ගන්න. මට ඕනේ සැබෑ තොරතුරු. මොනවා හරි මූල ග්‍රන්ථ වලින් එන තොරතුරු තමයි මට ඕනේ. මට ගොඩාක් පැටලවිලි තියෙනවා මේ නාඩි වාක්‍ය ගැන. ඒ හැම දෙයක්ම මම විසඳගෙන අනිවාර්යෙන් ඕගොල්ලන්ට මම වෙනම එපිසෝඩ් එකක් ඒකට මේ ළඟදිම අරන් එනවා. තාක්ෂණික කියවීම කරන ගමන්ම මම ඕගොල්ලන්ට මේ පොතෙත් මම තෝරාගත්ත පරිච්ඡේද කිහිපයක් කියවන්නම්. මෙතනදිත් කියන්න ඕනේ මේ පොතත් ගොඩක් දිවෙන්නේ බදුල්ලේ මෛත්‍රී රත්නායකයන් සහ අතිපූජනීය බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමින් වහන්සේ අතර සිදුවන සංවාද ලෙස. ඒ කියන්නේ එක්තරා විදිහක වාර්තාමය ස්වරූපයක් තමයි තියෙන්නේ. ඊට අමතරව මෛත්‍රී රත්නායක මහත්තයා ලංකාවේ සහ පිටරටවල සිටපු නාඩි වාක්‍ය අසපු අයගේ අත්දැකීම්ද මේ පොතට ඇතුළත් කරනවා. ඒ හැම දෙයක්ම තියෙන්නේ වාර්තාමය ස්වරූපයකින්. හැබැයි ඒවා කියවන්න ප්‍රිය උපදවන වාර්තා තමයි. මම මෙතන ආයිබාරක් කියනවා කවුරු හරි පළවෙනි එපිසෝඩ් එක බැලුවේ නැත්නම් ඕගොල්ලෝ ගිහිල්ලා අනිවාර්යයෙන් ඒක බලලා එන්නම ඕනේ. එහෙම නැත්නම් ඕගොල්ලෝ මේ ගැන අධ්‍යයනය කරන්න පටන් ගන්න එක කොටසක් අත්හැරලා ඒක සාර්ථක නැහැ. ඒ නිසා මම කියන්නේ මේ වීඩියෝ එක මෙතන නවත්තලා බැලු නැති කෙනෙක් ඉන්නවා නම් ගිහිල්ලා පළවෙනි වීඩියෝ එක බලන්න. මම මේ වීඩියෝ එකේ link එක description area එකේ mention කරන්නම්. මේ වගේ මම එකට card දෙකකුත් මේ හරියෙන් දාන්නම්. හරි. අපි එහෙනම් යමු පොත ඇතුළට. දැන් මම මේ කියවන්න යන්නේ 24 වෙනි පිටුව. දැන් මේ ප්‍රශ්නේ අහන්නේ බදුල්ලේ මෛත්‍රී රත්නායක මහත්තයා. ස්වාමීනි බෞද්ධ අපි වැනි අය නාඩි වාක්‍ය බැලීමේ ඇති ඵලය කුමක්ද? මේ බැලීම බුද්ධ ධර්මයට එකගද? දැන් මේ උත්තරේ දෙන්නේ බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමින් වහන්සේ. නාහිමි මම එක කාරණයක් මුන්න හැට පැහැදිලි කරන්නම්. මේ නාඩි වාක්‍ය ප්‍රකාශ කරලා තියෙන්නේ මුළු මිනිස් සංහතියටම මුළු මිනිස් ප්‍රජාව ගැනම හිතලා මිනිස් ප්‍රජාව කෙරෙහි අනුකම්පාවෙන්. එහෙම තමයි නාඩි වාක්‍ය ඍෂිවරුන් ප්‍රකාශ කරලා තියෙන්නේ. සිංහල, දෙමළ, මුස්ලිම්, කතෝලික, බෞද්ධ, හින්දු වශයෙන් වෙන වෙන අයට නෙමෙයි. ඉපදීමට සිටින අය ගැන හිතලායි නාඩි වාක්‍ය ප්‍රකාශ කරලා තියෙන්නේ. ඔවුන්ගේ පෙර කර්මය හා මේ භවයේ ඇති වෙන හැටි දැකලා ඍෂිවරුන් මේ ප්‍රකාශන කරලා තියෙන්නේ. ඒ නිසා නාඩි වාක්‍ය කියන්නේ එක ජාතියකට, එක ආගමකට, එක කුලයකට, එක වර්ගයකට, එක ගෝත්‍රයකට වෙන්වෙන්ව ලියාපු කියාපු විස්තරයක් නෙමෙයි. උපදිනකොට අපි කවුරුත් උපදින්නේ මිනිසුන් හැටියටයි. ඉපදුනාට පස්සේ අපිම තමයි විවිධ ಜಾති, කුල, ගෝත්‍ර, ආගම් වශයෙන් බෙදෙන්නේ. ඍෂින් වහන්සේලා මිනිසුන්ට මේ විස්තරේ කීවා මිස වෙන්වෙන්ම ಜಾති, කුල, ගෝත්‍ර, ආගම් වශයෙන් විස්තර කියලා නැහැ. නාහිමි මුන්නහේ මගෙන් නැහුවේ මෙම නාඩි වාක්‍ය ඇසීම බුද්ධ ආගමට එකඟද කියලා නේද? ප්‍රශ්නේ එහෙමයි ස්වාමීනි. නාහිමි පිළිතුර මෙහෙමයි. බෞද්ධයන් අපි සරණ සීලයක පිළිපදලා ඉන්නේ. බුද්ධ, ධම්ම, සංඝ කියන තිසරණ සීලයක. මෙම සීලය බිඳෙන්නේ වෙනත් ශාස්ත්‍රූන් කෙනෙකු සරණ යාමෙන්. මේ සරණ සීලයේ කිසිම විදිහක බෞද්ධයන් බිඳ ගත යුතු නැත. නාඩි වාක්‍ය කියවා ගැනීමෙන් අපි ඍෂිවරුන් සරණ යාමක් සිදුවන්නේ නැහැ. ඔවුන්ගේ පිහිටයි අපි ඉල්ලන්නේ. හරියට අපි අසනීප වුණාම දොස්තර මහත්තයෙක් සොයාගෙන යනවා වගේ. එතනදී අපි දොස්තර මහත්තයා සරණ යන්නේ නැහැ. දොස්තර මහත්තයාගේ පිහිටෙන් අපි ලෙඩේ සුවපත් කරගන්නවා. එසේ පිහිට පැතීමෙන් අපේ සරණ සීලය බිඳින්නේ නැහැ. ඍෂිවරුන් නාඩි වාක්‍ය තුලින් කියා දෙන්නේ මේ භවයේ හටගන්නා ලෙඩ දුක් කම්කටොළු ගැන ඒවාට පිළියම්. ඊළඟ භවයේ යහපත් කර ගැනීමට උපදෙස්. බුදුන් වහන්සේ දේශනා කළේ භව ගමන අවසන් කර ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ගයි. එම මාර්ගය අනුගමනය කරන්න අනිවාර්යයෙන්ම සරණ සීලයක පිහිටා කටයුතු කළ යුතුයි. දෙවියන්ගේ පිහිට පැතීමෙන්ද අපේ සරණ සීලය බෙදින්නේ නැහැ. අපි දෙවියන් සරණ යන්නේ නැහැ. අපි දෙවියන්ගේ පිහිටයි පතන්නේ. අපි කෙනෙකුට ආශිර්වාද කරනකොට දෙවි පිහිටයි කියනවා විනා දෙවි සරණයි කියන්නේ නැහනේ. මේ කරුණ බෞද්ධයන් පටලවාගෙන ඉන්නේ. මේ ගැන දීර්ඝ වශයෙන් කරුණු කියන්න පුළුවන්. දැනට මුන්නහගේ ප්‍රශ්නයට ලැබුණු පිළිතුරු ප්‍රමාණවත් කියලා මම හිතනවා.
ප්‍රශ්නේ එමය ස්වාමීනි අපි බෞද්ධයන් වශයෙන් කර්මය, කර්මඵලය, පුනර්භවය විශ්වාස කරනවා, පිළිගන්නවා. මේ කාරණේ කොහොම ස්වාමීනි නාඩි වාක්‍ය එක්කලා ගැලපෙන්නේ නැහිමි. බුද්ධ දේශනාවේ හැටියට මිනිසයන් හෝ ඕනෑම සත්‍යයක උප්පත්තිය ලබන්නේ පෙර භවයක කළ කර්මයක පෙර භවයක කර කුසල් හෝ අකුසල් අනුව චුති චිත්තයට යොමු වන චිත්තක්ෂණයට අනුවයි. එහෙම තමයි මේ භවය ලැබෙන්නේ. චුති චිත්තය කියන්නේ මරණය සිදුවන අවස්ථාවේ සිටේ ඇතිවන අන්තිම චිත්තක්ෂණයටයි. චුති චිත්තයට යහපත් සිතුවිල්ලක් පහළ වුණොත් අරමුණු වුණොත් යහපත් තැනක උප්පත්තිය ලබනවා, ප්‍රසන්දිය ලබනවා. අකුසල චිත්තයක් චුති චිත්තයට අරමුණු වුණොත් ඒ යනවා ඊළඟ භවය හිමි වෙනවා. එහෙම උපත ලබපු කෙනෙක්ට ඒ වගේ ඵල විපාක ලැබෙන්නේ එක්තරා ක්‍රමයකට. අපි යම් ක්‍රමයකට අනුව මේ ජීවිතේ ගෙවනවා නම් ඒ අනුව අපේ පෙර කර්ම ඇදිලා එනවා, මතුවෙනවා. ඒ අනුව කෙනෙකුට විපත්ති වෙන්න පුළුවන්. අපි නරකට කල්පනා අඩුවෙන් නොසලකිලිමත් කමින් මේ ජීවිතයේ මේ භවයේ ගත කළොත් ඒ අනුව පෙර කර්ම මතුවෙනවා. ඒ අනුව විපත්ති අපල උපද්‍රව ඇති වෙනවා. මේ භවයේ යහපත් විදියට කල්පනාවෙන් වැඩ කළොත් අතීත කර්ම මතුවී හුටවෝ හයට දිනු වෙන්න පුළුවන්. හැම දෙයක්ම තීරණය වෙන්නේ Taman මේ භවයේ ගෙවන ජීවිතය අනුවයි. ඕනෑම දුප්පත් කෙනෙකුට හැම මොහොතේම දිනුවන්න පුළුවන්. අතීත කුසල කර්ම හේතුවෙන් නිසි පරිදි උත්සාහයෙන් ක්‍රියා කළොත් දිනු වෙන්න පුළුවන්. මේ ඔක්කොම සිද්ධ වෙන්නේ Taman වර්තමානයේ ගෙවන ජීවිතය අනුවයි. බුද්ධ ධර්මයේ කර්ම නීතිය ඕකයි. හැම දෙයක්ම කර්මයෙන් සිදුවෙනවා නෙමෙයි. ඉබේම හැම දෙයක්ම සිදුවන්නවත් නෙමෙයි. වර්තමානයේ අපි ගෙවන ජීවිතය තුළින් අතීත කර්ම අපි ඇද ගන්න ඕනේ. නාඩි වාක්‍යවල විස්තර කෙරෙන්නේ මේ භවයේ ඇතිවන සිද්ධීන් වලට පෙර භවයේ අකුසල් කුසල් බලපාන ආකාරය. ඒවට පිළියම් හා මේ භවයේ පැවති යුතු ආකාරය නාඩි වාක්‍ය තුලින් කියවෙනවා. නාඩි වාක්‍යයේ මාර්ග දෙකක් අපිට කියලා දෙනවා. ඔබ මේ මාර්ගයේ ගියොත් එහෙම සිද්ධ වෙනවා. මේ මාර්ගයේ ගියොත් ඔබට මේ කරදර උපද්‍රව වලට භාජනය වෙන්න සිද්ධ වෙනවා. තෝරා ගැනීම තියෙන්නේ ඔබේ අතේ. ප්‍රශ්නේ ස්වාමීනි නාඩි වාක්‍ය එක්කලා බලනකොට නවීන විද්‍යාව මොන වගේ කියලාද ඔබ වහන්සේට හිතෙන්නේ? නැහැමි නවීන විද්‍යාව හරිම භෞතිකයි. නාඩි වාක්‍ය ආධ්‍යාත්මික පැත්තෙන් බොහොම ඉහළට දියුණු ශාස්ත්‍රයක්. මම එකක් කියන්නම්. පෝල් බ්‍රාන්ඩ් කියන ජර්මන් පඬිවරයා පොතක් ලියලා තියෙනවා බුද්දිසම් and සයන්ස් කියලා. ඒ පොතේ මොඩර්න් සයිකොලොජි and බුද්දිසම් කියලා චැප්ටර් එකක් තියෙනවා. ඒ පරිච්ඡේදයේ මෙම ජර්මන් පඬිවරයා කියලා තියෙනවා මේ නවීන විද්‍යාව, වර්තමාන මානසික විද්‍යාව, ඒ කියන්නේ මනෝවිද්‍යාව, යුරෝපීය චිත්ත විද්‍යාව, බුද්ධ ධර්මයේ චිත්ත විද්‍යාව එක්කලා සංසන්දනය කරන්න එපා කියලා. ඒක හරියට ධනගාන කුඩා ළමයෙක් හා මහා යෝධ මිනිසෙක් එකට සංසන්දනය කරනවා සමානයි කියලා මේ පෝල් බ්‍රාන්ඩ් කියන විද්වතා කියලා තියෙනවා. ප්‍රශ්නය ස්වාමීනි ඍෂිවරුන්ට යම් යම් ග්‍රහලෝක වලට යෑමේ ශක්තියක් තිබුණාද? නැහැමි. ඍෂිවරුන්ට යම් යම් ග්‍රහලෝක වලට යාමට පමණක් නෙවෙයි මුළු ග්‍රහලෝකයටම ආවේශ වෙන්නත් පුළුවන් ශක්තියක් තිබුණා. මුළු ග්‍රහලෝකයටම ආවේශ වුණා. මුළු ග්‍රහලෝකයේම එයාගේ ශරීරයේ බවට පත්කොට ඇදුම් කන වේගය අනුව මිනිසයන්ට, සත්වයන්ට, ගහකොළ, ඇල, දොළ, ගංගා, මුහුදු වලට බලපාන දේ බලපාන අන්දම තේරුම් කරගෙන අවබෝධ කරගෙන වහාම මේ ලෝකයට ඇවිත් Tamanගේ ගෝලයන්ට තේරුම් කරලා දෙනවා. අහවල් ග්‍රහලෝකයේ මේ ග්‍රහලෝකයට ඇදුම් කන වේගය මෙච්චරයි. ඇදුම් කන වේගය අනුව මේ දේවල් සිද්ධ වෙනවා කියලා ගෝලයන්ට කියනවා. ওই විදිහට මේ ඇත්තෝ ග්‍රහලෝක වලට ආරූඪ වෙලා ලබාගත් දැනුම් සම්භාරයේ ජ්‍යොතිෂය නක්ෂත්‍රයේ විදිහට අද දක්වාම පවතිනවා. වෛද්‍ය විද්‍යාව ඇති වුණත් මෙහෙමයි. ගස්වල කොළ වලින් මේ ගුණේ, පොතු වලින්, නැටි වලින්, මුල් වලින්, අරටුවෙන් ආදී වශයෙන් ඒ වගේ ගුණ තේරුම් ගන්නවා. ඒ ද්‍රව්‍ය එක එක විදිහට සංයෝග කළාම ඇති වෙන ප්‍රතිඵලය ගෝලයන්ට ශ්ලෝක වලට නගා ඉගෙනුවා. ඒ විදිහටයි ආයුර්වේදයේ බිහි වුණේ. දිවස පුහුණු කරලා තිබුණු මේ ඍෂිවරු ශරීරයේ මස් ඇටමිදුළු කරා සිට ධානා බලයෙන් බලලා එම විස්තර තම ගෝලයන්ට කියා දුන්නා. අද වගේ යන්ත්‍ර සූත්‍ර මගින් නෙමෙයි මේ තොරතුරු ලබා ගන්නෙ. අද යන්ත්‍ර සූත්‍ර දියුණු වෙලා තියෙන ප්‍රමාණයටයි තොරතුරු ලබා ගන්න පුළුවන්. නොදන්නා කරුණු, නොදන්නා දේවල් බොහෝමයක් තිබෙනවා. ඍෂිවරු එහෙම නෙමෙයි. දියුණු කරපු ආධ්‍යාත්මික බලයෙන් මේ සියලු තොරතුරු ලබා ගත්තා. කොච්චර බටහිර වෛද්‍ය ක්‍රමයේ දියුණු වුවත් ආයුර්වේදයේ එන විවරණ ඉහළයි. බෙහෙත් ක්‍රමයේ ඊටත් වඩා ඉහළයි. ඒකයි මගේ පිළිගැනීම. ප්‍රශ්නය අද විද්‍යාව ලබා ඇති දියුණුව යන්ත්‍ර සූත්‍ර ගැන ඔබ වහන්සේ මොනවද හිතන්නේ ස්වාමීනි? නාඩි වාක්‍යයට අනුව අද අපි දියුණුව කියන යන්ත්‍ර සූත්‍ර තිබෙන්නේ ඊටාම ප්‍රාථමික අවස්ථාවක. නාඩි වාක්‍යවල සඳහන් වෙන යන්ත්‍ර සූත්‍ර පිළිබඳ විස්තර තවම නවීන විද්‍යාඥයන් දන්නේ නැහැ. ඒ ඥාණය ඔවුන්ට ලැබිලා නැහැ. ඉන්දියාවෙන් ප්‍රංශයට, ඇමරිකාවට, එංගලන්තයට, ජර්මනියට, ඊශ්‍රායලයට ආදී රටවලට ගෙන ගිය කෝටි සංඛ්‍යාත නාඩි වාක්‍ය ග්‍රන්ථවල අන්තර් ග්‍රහලෝක තරණය පිළිබඳ විස්තර ඇතුළත් බව කියවෙනවා. බැංගලෝරෙහි පළ වෙන ඇස්ට්‍රොලොජිකල් මැගසින් සංග්‍රහවට වෙන්කට් රාමන් නැමැති මහතෙකු පුදුම විස්තරයක් එම සංග්‍රහයේ පළ කරලා තිබුණා. කලියුග කාලයේ මුල් යුගයේ පෝගර් නමින් සිටි සිද්ධයන් සමූහයක් ප්‍රංශය, ඉතාලිය, ජර්මනිය ආදී රටවල ගැවසුණු බවත්
විද්‍යාවතින් එම රටවල් යම් දියුණුවක් ලබා ඇත්තේද ඒ සියලුම දියුණුව දැනීම ලබා ගත්තේද මේ පෝගර් ඇතුළු සිද්ධයන් නිසා බවත් ඒ ලිපියේ සඳහන් වෙනවා. ප්‍රශ්නේ ස්වාමීනි වහන්සේ බුදුන් වහන්සේ ගැන යේසුස් වහන්සේ ගැනත් නාඩි වාක්‍ය තුලින් තොරතුරු ලබා ගත්තා කියලා මීට පෙර වහන්සේ විස්තර කළා. යම්කිසි කෙනෙකුට මේ විස්තර සත්‍යද කියලා දැනගන්න ඕනේ නම් ඔහු කල යුත්තේ කුමක්ද ස්වාමීනි? ඕනම කෙනෙක්ට මේ විස්තර ලබා ගන්න පුළුවන්ද ස්වාමීනි? නාහිමි. නාඩි වාක්‍ය කියන්නේ මිනිස්යන් සඳහා ඍෂින් වහන්සේලා මහත් කරුණාවෙන් ප්‍රකාශිත ඍෂි භාෂිතයක්. සමහර ශේෂනායකයින්ගේ විස්තර නාඩි වාක්‍ය තුලින් ලබා ගන්න පුළුවන්. බුදුන් වහන්සේ යේසුතුමා ගැන පමණක් නොවේ. මහරහතන් වහන්සේලා පෙරසිටි බුදුන් වහන්සේලා ගැනත් විස්තර දැනගන්න පුළුවන්. යම්කිසි කෙනෙකුට මෙම විස්තර ලබා ගන්න ඕනේ නම් ඒ නාඩි වාක්‍ය කියවමින් මධ්‍යස්ථානයකට ගිහිල්ලා තමන්නා කාරණේ හිතේ දරාගෙන තමන්ගේ කේන්ද්‍ර පිටපත නාඩි වාක්‍ය කියන ඇත්තාට දෙන්න ඕනේ. නාඩි වාක්‍ය කියවන ඇත්තෝ තනි කාණ්ඩම්, පත්ති කාණ්ඩම්, එහෙම නැත්නම් ප්‍රශ්න කාණ්ඩයේ අනුසාරයෙන් ඒ ඇත්තෝ තමන්ගේ ප්‍රශ්න උත්තරේ සොයලා දෙනවා. මම බුදුන් වහන්සේ ගැන ජේසුතුමා ගැන තොරතුරු දැනගත්තේ එහෙමයි. මේ කියන දේ ගත්තේ කොහොමද කියලා සවිස්තරාත්මකව මම මගේ පළවෙනි එපිසෝඩ් එකෙන් කියනවා. ඔයගොල්ලෝ එතන ගිහිල්ලා බලන්න. එතකොට ඒ තොරතුරු ඔයගොල්ලන්ට හරියටම ලබා ගන්න පුළුවන්. මම කෙටියෙන් කියන්නම් මේ නාඩි වාක්‍ය වැඩ කරන්නේ කොහොමද කියලා. දැන් ඔයගොල්ලෝ නාඩි බලා ගන්න ඕන නම් මේ සාමාන්‍ය දෙයක් එක එක විදිහට නාඩි වාක්‍ය කියනවා. ඔයගොල්ලෝ ගිහිල්ලා ඔයගොල්ලන්ගේ ඇඟිලි සලකුණු දෙන්න ඕනේ. ඇඟිලි සලකුණු දුන්නාට පස්සේ ඒගොල්ලෝ එක්තරා විදිහක තල්පත් ටිකක් අරන් එනවා. අරන් අවිල්ලා ඔයගොල්ලන්ට අවිල්ලා කියවනවා. ඒ කියවලා අහනවා හරි ඔයගොල්ලන්ගේ අම්මා නම් මේක නේද? ඔයගොල්ලෝ ඔව්ද නැද්ද කියනවා. ආයි අහනවා. කොහොම ගිහිල්ලා හරියටම අම්මගේ සහ තාත්තා ගැනම සහ ඔයා ගැනම කියවෙන එකන් ඒගොල්ලෝ තල්පත් ටික පෙන්නනවා. දැන් ඒගොල්ලෝ දන්නවා මෙයාගේ චැට් එක මේක. ඊට සායිපාර කියලා අතුරට ගිහිල්ලා ලොකු තල්ලිරු ප්‍රමාණයක් අරන් එනවා. ඒක තමයි ඔයාගේ ජීවිත කතාව. ඔයාගේ අනාගත භවයන්, ඔයාගේ අතීත භවයන්, දැන් භවය, ඔයාගේ ඉස්සරහට කරදර ඔක්කොම තියෙන්නේ ඒකේ කියලා තමයි මේ නාඩි වාක්‍ය කියවන පුද්ගලයන් කියන්නේ. සමහරු කියනවා තමන්ගේ ජීවිතය ගැන හරියටම මේ නාඩි වාක්‍යයෙන් කියුණා කියලා. සමහරු කියනවා තමන්ට හරියටම කියවුන්නේ නැහැ කියලා. මගෙත් අත්දැකීම් තියෙනවා. මෙතනදී මම පිළිගන්නේ නැහැ නාඩි වාක්‍ය 100%ක් හරි කියලා මේ මොහොත වෙනකම්. හැබැයි මේ පොතේ නාඩි වාක්‍ය හරි ගිය අය ගැන ගොඩක් තොරතුරු ඇතුළත් වෙනවා. ඒ වගේම නාඩි වාක්‍යයේ වැරදුණු අවස්ථා ගැන තොරතුරු ඇතුළත් වෙනවා. ඒ වගේම ලංකාවේ හිටපු ජේෂ්ඨ මහාචාර්යවරු, ලංකාවේ හිටපු විද්වතුන් මේ නාඩි වාක්‍ය ගැන දරපු අදහසුත් මේ පොත්වල ඇතුළත් වෙනවා. ඒ හැම දෙයක්ම අද අපි මෙතනදී සාකච්ඡා කරමු. බලංගොඩ ස්වාමීන් වහන්සේ මෙහෙම කිව්වට මෙච්චර ඉන් ඩීටේල් තොරතුරු ලබා ගන්න පුළුවන් මධ්‍යස්ථාන ලංකාවේ තියෙනවා කියලා මම දැනුවත් නැහැ. තිබුණත් ඒවයින් ගන්න පුළුවන් ඉතා සීමිත තොරතුරු පමණයි. ඊටත් වඩා මේ මධ්‍යස්ථාන වලින් එක පුද්ගලයෙකුට නාඩි කියන්න අය කරන මුදල ඉතා අධික මුදලක්. ඒ වගේ මුදලක් අය කළ යුතු නැහැ කියන මතය තමයි මම ඉන්නේ. ඊටත් වඩා ඒගොල්ලෝ නාඩි බලලා කියන මෙන්න මේ දේවල් කරන්න, මේක නැත්නම් ඔයාට හොඳ නැහැ. ඒ දේවල් කරන්න ඊටත් වඩා වැඩි මුදලක් යනවා. ඒවා ඉලක්කම් 4 5 ගණන්. ඒ වගේ වේදන් කිරීමක් කරන්න මේ ලංකාව වගේ රටක ඉන්න සාමාන්‍ය මිනිස්සුෙකුට පුළුවන්ද? බැහැ නේද? ඍෂිවරුන් මේ නාඩි වාක්‍ය දේශනා කළේ හැම මිනිස්සෙක්ගේ මේ සුභ සිද්ධිය බලාගෙන. එතකොට මේ නාඩි කියවන්නම් දැන් මේක බිස්නස් එකක් කරගෙන තියෙනවා. ඒක සාධාරණද නැද්ද කියලා ඕගොල්ලෝම තීරණය කරන්න ඕනේ. මගේ මතයට අනුව ඍෂිවරුන්ගේ අදහස මේ වර්තමානයේ මුදුන්පත් වන්නේ නැහැ කියලා තමයි මට නම් හිතෙන්නේ. එහෙම මුදුන්පත් වුණොත් මේ නාඩි වාක්‍ය කියන විශ්මයජනක ශිල්පය තවදුරටත් රැකේ. මිනිස්සු මේක ගැන සොයන්න පෙළඹේ. මේකේ තියෙන සැබෑ සාරය, මේකේ තියෙන සැබෑ ආශිර්වාදය මිනිස්සු ලබා ගනි. අද නම් ඇත්තටම මේ මොහොත වෙනකොට ලංකාවේ නම් නාඩි වාක්‍ය කියන්නේ එක්තරා විදිහකට බිස්නස් එකක් විතරමයි. ඒක පැහැදිලිව මේ වීඩියෝ එකේ මම ඔයගලන්ට කියන්නම ඕනේ. හරි, අපි පොත ඇතුළට යමු තව ටිකක්. දැන් මම ඔයගලන්ට මේ කියන්න යන්නේ බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ ගැන අප්‍රකට තොරතුරු රාශියක්. පටන් ගන්නේ 33 වෙනි පිටුවේ ඉඳලා. අභිදජ මහා රට්ටගුරු අග්ගමහා පඬිත අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානාමියන් සමග අවස්ථා ගණනාවකදීම නාඩි වාක්‍ය හා වෙනත් කරුණු පිළිබඳ මෙතෙක් ලෝකයට හෙළිවු නොවූ සිද්ධි සමුදායක් මෙම ග්‍රන්ථයට අන්තර්ගත වේ. විශ්ව සම්භාවනීය බෝධිසත්වයන් වහන්සේ නමක් සමග විවිධ අවස්ථාවලදී හමු වීමට ලැබීම තරම් භාග්‍යවන්තයෙකු වීම ගැන මම හැම විටම සතුටු වෙමි. බොහෝ විට මේ විස්තරේ කියවන ඔබ මේවා මොන බොරුද? එහෙමත් වෙන්න පුළුවන්ද? පොත ප්‍රසිද්ධ කරන්නට ලියා ඇති අද්භූත කතා මොන පචද යනාදී වශයෙන් විවිධ චෝදනා විවිධ මත එල්ල කරන බව මම දනිමි. එම නිසා නැවතත් කාලම සූත්‍රයේ සඳහන් අවවාදයේ කියවන ලෙසට ගෞරවනීය පාඨක ඔබට නැවතත් ආරාධනා කරමි. කුඩා කල සිටම මම අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානාමියන්ට මහත් ගෞරවයක් දැක්වීමි.
සිලිමින පුවත්පත කියවීමට මා පෙළඹුණේ උන්වහන්සේ විසින් රචිත විවිධ ලිපි කියවීමට මා තුළ තිබූ නොනිත් ආශාව නිසාය. රසවාහිනී සංග්‍රහව කියවීමට මා යොමු වුණේ මහානාහිමියන්ගේ ලිපිහිම සංග්‍රහයේ නිතරම පළවීම හේතුවෙනි. කිසිදා දෑසින් නොදුටු මහානාහිමියන් කෙරෙහි මා තුළ පැවති මහත් ගෞරවයකි භක්තියකි. නාහිමියන් පළමුවරට මා දුටුවේ උන්වහන්සේට මහානාහිමි පදවිය ලැබීම නිමිත්තෙන් බදුල්ල මුතියංගන රජමහා විහාරයේ උන්වහන්සේ පිළිගැනීමෙන් පැවති උත්සව අවස්ථාවේදී ඒත ඈතක සිට මහජන ගංගාවක් එදින බදුල්ල නගරයට එක්වූ පුවතර මුතියංගන මහා රාජ විහාරයේම එකම හිස් ගොඩකින් වැසී තිබුණු අයුරු තවත් මගේ මතකයේ ඇත. නාඩි වාක්‍ය පිළිබඳ වීඩියෝ වාර්තා චිත්‍රපටයක් නිපදවීමේ සිටුවිල්ල ඇති උදා පටන්ම මහානාහිමියන් දැක බලා වන්දනාමාන කිරීමේ නොතිත් ආසාව මා තුළ විය. උන්වහන්සේ හමු වීමට දයාරත්න රණසිංහ මහතා සහ ප්‍රභාත් මානවසිංහ මහතා සමග බලංගොඩ යාමට ලැබුණ අවස්ථාවද විශේෂ සිදුවීමක්සේ මට සිතේ. මහානාහිමියන් වැඩ සිටින්නේ බලංගොඩද නැත්නම් බත්තර මුල්ලේ චිත්ත විවේකාරාමයේද යන බව දැන ගැනීමට අපට අවශ්‍ය වුණා. දුරකථන අංකයක් නොදත් නිසා අපි විවිධ ආයතන වලින් විමසීමු. සතියට වරක් දෙවරක් පමණ මුදල් අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අංශයට පැමිණෙන දෙවියන් පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ දයාරත්න රණසිංහ මහතාගේ පැමිණීම අපේ වාසනාවක් වේ. ඒ සිකුරාදා දිනයේදී මානවසිංහ මහතා අපේ අභිප්‍රාය දයාරත්න මහතාට දැන්වූ විට ලැබුණු පිළිතුරු අපිට අදාහගත නොහැකි විය. රණසිංහ මහතා කීවේ පසුදා එනම් සෙනසුරාදා තමන් මහානාහිමියන් හමුවීමට බලංගොඩට යන බවත් සවස් 3ට තමන් හමුවීමට පැමිණෙන ලෙසට නාහිමියන් වේලාව වෙන් කර ඇති බවත් කැමැතිනම් තමහා ගමනට එක්වන ලෙසට ඒ මහතා පැවසීය. ඒ අනුව මානවසිංහ මහතාත් මමත් රණසිංහ මහතාගේ වෑන් රථයෙන් බලංගොඩට ගියමු. සවස් 2:30ට පමණ අපි බලංගොඩ උඩමුල්ලේ ශ්‍රී නන්දනාරාමයට ළඟා වීමු. ලෝක පූජිත ධර්මදර මහා සංඝපීතුන් වහන්සේ නමක් වැඩ සිටින ආරාමයේ දුටු විට මා තුල නම් ඇති වූ බලවත් සංවේගයකි. සිංහල ඔලු සෙවිලි කර ලැටිස් ගැසූ කටුමැටියෙන් වරිච්චි බැඳ කපරාරු කළ ආරාමයේහි නාහිමියෝ වැඩ සිටිසේක. ඒ මරදානේ පේරි නිවාස සංකීර්ණයක්සේ දිස්විය. නාහිමියන්ට වැඳ නමස්කාර කළ දයාරත්න මහතා මං අද අලුත් එක්කෙනෙක් එක්කන් ආව හාමුදුරනේ කීය. උන්වහන්සේ මාද සුළුවේලා බලා සිට හිස වනා තමන් යම් දෙයක් ගන්නාසයක් හඟවමින් හිස සෙලවීය. කිසියම් දෙයක් වැරදි ඇති බවක් තේරුම්ගත් දයාරත්න මහතා අයි හාමුදුරනේ මෛත්‍රී මහත්තයා හොඳ කෙනෙක් කියයි කීවේ. ඔව් මන් දන්නවා. මුන්නැහි මගේ ජීවිතේට ලොකු බලපෑමක් කරනවායි නාහිමි පැවසුව. අනේ හාමුදුරනේ එහෙමනම් ආයෙත් මං කවදාවත් නෑවිත් ඉන්නම් හාමුදුරනේ. මම බගෑපැත්තෝ කියුමි. ඒක එහෙම වෙන්නේ නැහැ. මුන්නැහැට එන්නව වෙනවා. අපි පස්සේ කතා කරමු උන්වහන්සේ පැවසුව. ඉන්පසු දයාරත්න මහතා තමන් පැමිණි කාරණේ නාහිමියන්ට පැවසීය. ඒ භාවනා ක්‍රමයක් පිළිබඳව තයක රදික් කාලයක් නාහිමියෝ කිසිදු පොතපතක් නොබලා අඩුම තරමේ කුල කැලලක්වත් නොමැතිව වක්කඩෙන් වතුර ගලන්නාක්සේ දයාරත්න මහතාට කරුණ පැහැදිලි කර දුන්සේක. දයාරත්න මහතා මේ සියල්ල පටිගත කරගත්තේය. නාහිමියන්ගේ ඒ දේශනාව කිසිවක් අපිට අවබෝධ නොවූ අතර ආපසු කොළඹට එමින් සිටියේදී අප ඒ පිළිබඳව දයාරත්න මහතාගෙන් විමසීමු. තමන් නාහිමියන්ගෙන් විමසුවේ උන්වහන්සේ ඉන්දියාවේදී ප්‍රගුණ කළ ප්‍රාණායාම භාවනා ක්‍රමයේ බව තමන් මීට පෙරද එම භාවනා ක්‍රමයේ පිළිබඳ නාහිමියන්ගෙන් උපදෙස් ලබාගත් බවක් කී දයාරත්න මහතා අද දින පැමිණියේ භාවනාව ප්‍රගුණ කරන අවස්ථාවේදී ඇතිවන ගැටලු निराකරණය කර ගැනීම සඳහා බවත් කීය. නාහිමියන්ගෙන් භාවනා ක්‍රමයේ ඉන්දියාවේ ඍෂිකේසි ආශ්‍රමයේ නැවතී සිට ඉන්දියානු භාවනා ක්‍රමයක් වන ප්‍රාණායාම ඇතුළු තවත් යෝගී භාවනා ක්‍රම පුහුණු කර ඇති බවත් පැවසීය. ආයක හාමුදුරුවෝ එක්කලා පැයක් කතා කරුවොත් අවුරුද්දක් පතපොත කියවලා ලබා ගන්න බැරි තරම් දැනුම් සම්භාරයක් ලැබෙනවා. දයාරත්න මහතා කීය. ඊළඟ ප්‍රශ්නය යොමු කරේ ප්‍රභාත් මානවසිංහ මහතාය. හාමුදුරනේ අපේ මෛත්‍රී මහත්තයා කියනවා ඔබ වහන්සේ නාඩි වාක්‍ය තුලින් හුඟක් දේවල් දකිනවා කියලා. ඔබ වහන්සේ නාඩි වාක්‍ය ක්‍රමයට අනුව අපේ රටේ පළවන නායකයන් කවුද කියලා බැලුවේ නැද්ද අපේ හාමුදුරනේ? දැන් මේක එක්තරා විදිහක දේශපාලනමය කතිකාවතක්. බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ නාඩි වාක්‍ය මගින් එවන විට රටේ තිබ්බ දේශපාලන තත්ත්වය ගැන තොරතුරු ලබාගෙන තිනවා. ඒක ඊළඟට පහළවන්නේ මොන නායකයාද? ඇත්තටම කිව්වොත් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති බවට පත්වෙන තාක්කල් මෙතන තොරතුරු තියෙනවා. ඒ තොරතුරු කියනකොට මේ කිසිම දෙයක් වෙලා තිබිලා නැහැ. ඒකෝර මේව නිකන් අනාගත වාක්‍ය වගේ තමයි. අපි හරක් අයපාරක් යමු පොත ඇතුළට මේ ප්‍රශ්නේ ඇසු විට නාහිමියෝ හිස අතගාමින් යමක් කල්පනා කරන සියක්ද එම ප්‍රශ්නේ නිසා උන්වහන්සේ අසීරු තත්වයකට පත්ව ඇති බව තේරුම්ගත් දයාරත්න මහතා හාමුදුරනේ ප්‍රභාට පිස්සුනේ ඔබ වහන්සේ ওই ප්‍රශ්නේ ගැන කරදර වෙන්න එපා හාමුදුරනේ කිය නෑ මානවසිංහ මහත්තයා අහපු කාරණේ මනෝමය කාණ්ඩෙන් දවසක් මම ඇහුවා ඒකට පිළිතුරුත් ලැබුණා මට එකපාරක් යමක් අහපුවාම ඒක හිතේ ධාරණය වෙනවා දෙපාරක් අහන්න ඕනේ නෑ ඒ සිද්ධි ඔක්කොම මගේ හිතේ තියෙනවා මම කල්පනා කිරුවේ මේ ප්‍රශ්නෙට මම උත්තර දුන්නොත් මට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න ගැනයි එතෙම ආරංචියේ පැතුරුනාම
ප්‍රකාශවල සුබ පැත්ත දකින ඇත්තෝ මං පත්තරයටයි රේඩියෝ එකටයි අරකටයි මේකටයි එන්න කියලා ආරාධනා කරයි. අසුබ පැත්ත දකින ඇත්තෝ මට මඩ ගහයි. ඔය කොයිකොත් මට එච්චර වැදගත් නැහැ. මම කම්පා වෙන්නේ නැහැ. එහෙම වුණොත් මට බණ භාවනා කරගන්න තියෙන කාලේ නිකරුණේ අපත යනවා. අනික මම ළඟට ප්‍රශ්නයක් අහගෙන ආපු කිසිම කෙනෙක්ට පිළිතුරු නොගිය මම මග ඇර නැහැ. උන්හන්ටත් මම උත්තර දෙන්නම්. මේ ඇත්තෝ මේ කියන දේ පිට කිසිම කෙනෙකුට මං අපවත් වෙන තුරු නොකියයි කියන විශ්වාසයේ උඩයි මම මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ. මම මේ ප්‍රශ්නේ ඇහුවේ වෙන ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. ඉදිරියේදී රට පාලනය කරන්නේ කවුද? ඒ ප්‍රශ්නේ ඇත්තද කියලා දැනගන්නයි. කියාපු විස්තර අනුව මේ දක්වා සියල්ල ඇත්තයි. ඩිංගිරි බණ්ඩාය උන්නැහි දක්වා සියල්ලම ඇත්තයි. හිටපු ජනාධිපති ඩී.බී. විජේතුංග මහතා උන්වහන්සේ හැඳින්වුවේ ඩිංගිරි බණ්ඩාය යන නමිනි. කියාපු විදිහට සියල්ල සිදුවීම් පවතිනවා. මම නිහඬව බලා ඉන්නවා. ඉන්පසු උන්වහන්සේ අනාගතයේ පහළ වෙන නායකයන් ගැනද විස්තර කීසේක. මෙම ග්‍රන්ථයේ සංස්කාරකයා වන මා එකී සාකච්ඡාවට සවන් දුන් එක ශ්‍රාවකයෙක් පමණි. නායක හාමුදුරනේ විජේතුංග මහත්තයාගෙන් පස්සේ කවුද බලයට එනවා කියලා නාඩි වාක්‍යවල කියලා තිබුණේ. ප්‍රභාත් මානවසිංහ මහතා ඇසීය. තරුණ කාන්තාවක් බලයට එනවා කියලායි කියුණේ. නැහිමි ප්‍රවසුව. ප්‍රභාත් මානවසිංහ මහතා දයරත්න මහතාගේ මුහුණ බැලිය. චන්දිකාද? වෙන්න බෑ. චන්දිකා දැනටමත් මහජන පක්ෂයේ නායිකාවනේ. එහෙමනම් වෙන කවුද ඉන්නේ? ප්‍රභාත් මානවසිංහ මහතා ඇසීය. ඇයි බණ්ඩාරනායක පවුලේ තවත් තරුණ කාන්තාවන් ඉන්නවනේ. ඒ කෙනෙක් වෙන්න බැරිද? දයරත්න මහතා මානවසිංහ මහතාගෙන් පෙරලා ඇසීය. මේ කතාබහ උපේක්ෂා සහගතව බලා සිටි නාහිමියෝ මම මේ එක කරුණක් කිව්වහම මේ ඇත්තෝ මෙහෙම වාද කරනවා නම් මුළු විස්තරේම මහජනයා දැනගත්තොත් මොන තත්ත්වයක් ඇති වෙයිද කියලායි මම කල්පනා කරුවේ. නාහිමියෝ සිනාමුසු මුහුණෙන් යුතුව පැවසූහ. සමාවෙන්න අපේ හාමුදුරනේ අපිට මේ ආරංචිය අදාහ ගන්න බැරි තරම් විශ්වයේ ජනකයි හාමුදුරනේ. අනේ සමාවෙන්න හාමුදුරනේ. දයරත් මහතා ආයෝජනාත්මකව පැවසිය. ඒ තරුණ කාන්තාව එක්කලා තරගයට එන්නේ කවුරුද කියලා කියුනේ අපේ හාමුදුරනේ. මානවසිංහ මහතා නැවතත් ඇසිය. කියුනේ හැටියට නම් තලත්ෑනි කාන්තාවක් විදිහටයි විස්තර වුනේ. අහිමියෝ කීයේ අනුමානයක් නැහැ. අම්මයි දුවයි තමයි තරම් කරන්නේ. දයරත් මහතා සීන් හඩින් කළ ප්‍රකාශය මට දැසුනේ. කවුරු දිනයිද කියලා කියුනේ අපේ හාමුදුරනේ. දයරත් මහතා හිමියන්ගෙන් විමසීය. විස්තර වුණ හැටියට නම් තරුණ කාන්තාවට විශේෂ දෙයක් ලැබෙනවා කියලා විතරක් නෙමෙයි. ඇය කර්මානුරූපීව එයට හිමි පූර්ණ කාලයම බලේ ඉන්නවා කියලා කියුනේ. නාහිමි ප්‍රවසුහ. ඊට පස්සේ බලයට එන අය පිළිබඳව බොහන්සේ දන්නව ඇති නේද අපේ හාමුදුරනේ. ඒකෙනත් අපේ විස්තර දැනගන්න කැමති හාමුදුරනේ. දයරත් මහතා විමසීය. ඊළඟට බලයට එන දෙන්නෙක් ගැන කියුණා. ඉන්න එක්කෙනෙක් බලවත් ප්‍රභු පෞරක තරුණයෙක්. අනිත් තැනත්තා ස්කන්ධ කුමාර අඩවියේ ප්‍රභු පෞලක තරුණයෙක් හැටියටයි හැදින්ුනේ. නාහිමි ප්‍රවසුහ. මට හිතෙන්නේ අනුරයි මහින්දයි කියලා. මානවසිංහ මහතා දයරත් මහතාට සිමින් පැවසීය. මටත් හිතුණා දයරත් මහතා සිමින් කීය. අපේ හාමුදුරනේ මේ දෙන්නගෙන් කවුද බලයට එන්නේ කියලා කියවුන්නේ නැද්ද හාමුදුරනේ? මානවසිංහ මහතා විමසීය. පැහැදිලිව කියවුන්නේ නැහැ. ඒ කියවුණු විස්තරේ මෙහිමයි. පළමු ප්‍රභු තරුණයාට බලයට එන්න තියෙන අවස්ථාව වැඩි. ඒ ඔහු පෙර භවයක සිදු කළ ඇති අකුසල කර්මයක කොටසක් තාමත් ඉතිරි වෙලා තියෙනවා. ඒවට නිසි පුද පූජා වත් පිළිවෙත් කළහොත් ඒ තැනත්තා අනිවාර්යයෙන්ම බලයට එනවා. එසේ නොකළොත් අනිත් තැනත්තා නිසකයෙන්ම බලයට එනවා කියලා සඳහන් වුණේ. මේ අනිත් තැනත්තා කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. පළමුවෙන්න තමන් ගන්නා තීරණය උඩ සියල්ල රඳා පවතින්නේ. නාහිමි ප්‍රවසුහ. බලයට එන තැනත්තා ගැන කොහොමද අපේ හාමුදුරනේ විස්තර කියුනේ? දයරත් මහතා විමසීය. කියුනේ මෙහිමයි. ඒ තැනත්තා විස්මිත ජයක් ලබනවා කියලායි කියුනේ. විස්මිත ජයක් ලබනවා කියලා කියන කතාව ඔබ වහන්සේ මොන විදිහට තේරුම් ගත්තේ අපේ හාමුදුරනේ? මානවසිංහ මහතා විමසීය. ඒක මටත් පැහැදිලි නැහැ. මම ඒ ගැන තුන් ආකාරයට තේරුම් ගත්තා. එක්කෝ මේ ඇත්තා අති විශාල ඡන්ද ප්‍රමාණයකින් ජය ගන්නවා. නැත්තම් ඉතා සුළු සොච්චම් ඡන්ද ප්‍රමාණයකින් දිනනවා. එහෙම නැත්තම් ඩිංගිරි බණ්ඩා වුණ නැහැ වගේ තරගයක් නැතිවම බලයට එනවා කියලයි මම තේරුම් ගත්තේ. උන්වහන්සේ ප්‍රකාශ කළ රාජ්‍ය නායකත්වයේ ඒ අයුරින්ම සිදුවිය. මානවසිංහ මහතා එක්තරා රාජ්‍ය නායකයෙකු පිළිබඳ දීර්ඝ ලෙස විමසූ විට නාහිමියන් දුන් පිළිතුරෙන් අපි වික්ෂිප්ත වෙමු. මං එතුරා ගැන විස්තර දිගින් දිගට විමසුවේ නැහැ. වැඩක් නැති නිසා. කවුරු ගැනද? මම නම් දන්නේ නැහැ. හේතුව ඒ කාලේ වෙනකොට අපි 4 දෙනාගෙන් 3 දෙනෙක්ම මේ භවය අතහැරලා ගිහින්. ඇත්තටම අද වෙනකොට මේ ලෝකේ ජීවත් වෙන්නේ මෛත්‍රී මහත්තයා විතරයි. නාහිමියන් සිනාසෙමින් කීවේය. ඇයි බය වුණාද? මරණය කියන්නේ පංචස්කන්ධයේ විඥානයේ බැහැර වෙලා යන එකටනේ. සංසාරේ අපි අවුරුදු කෙල කෝටි ගණනක් තිස්සේ ලබාපු අත්දැකීමක් නේ මරණය කියන්නේ. පංචස්කන්ධයේ අත්හැරීමෙන් විඥානයේ නැවත නැවතත් ගමන් කරන එකටනේ මරණය කියන්නේ. දයරත් මහත්තයාට නම් ප්‍රශ්නයක් නැහැ. උන්නේ දැනටමත් ඒගොඩ වෙන පීවර කිහිපයක් අරගෙන තියෙන්නේ. මානවසිංහ මහතාට නම් විශ්‍රාමයටපොකුත් තියෙනවා. උන්වහන්සේට තමයි ප්‍රශ්නේ. උන්වහන්සේ මාදියා බලමින් පැවසූහ. ඔය කිව්වේ මේ ලංකාවේ දේශපාලන තත්ත්වය ගැන. එකල ලංකා පැවති යුද්ධය ගැන මේ
නාඩි වාක්‍ය ඇසුරෙන් බලංගොඩ ආනන්දමහින්ති ස්වාමීන් වහන්සේ ලබාගත් තොරතුරු ඉතා අල්ප ප්‍රමාණයක්. මේ කියන්නේ අති දීර්ඝ වශයෙන් මේ පොත තුල තියෙනවා. ඒ ඔක්කොම කියවොත් පොත කියවන්න කැමති කෙනෙක් මම ස්පොයිලර් ඇලර්ට් එකක් දෙනවා වෙනවා. ඒ නිසා මම මේ කියවන ටික මෙතනින් නවත්තන්න තීරණය කරනවා. මෙතන මට අපැහැදිලි තව දෙයක් තියෙනවා. මෙච්චර දේවල් නාඩි වාක්‍ය වලින් කියවෙනවා නම් ඇයි අද වෙනකම් මේ කොරෝනා වෛරස් එකෙන් ලෝකයේ ගලව ගන්න හැටි? කොරෝනා කියන දැවැන්ත අභියෝගයෙන් ලෝකේ ගොඩ එන්නේ කොහොමද කියන එක ගැන නාඩි වාක්‍ය කරුවන් ලෝකයට හෙළි කරලා නැත්තේ. ඇත්තටම ඒ දේ ගැන ඍෂිවරුනුත් දැක්කලා නැද්ද? ඒ නිසාද නාඩි වාක්‍ය කරුවන් මේ දේ ගැන කියලා නැත්තේ. මේ වීඩියෝ එක නාඩි වාක්‍ය කියවන නාඩි වාක්‍ය කියව ගන්න ක්‍රම තියෙන මොනෑම් කෙනෙක් හරි බලනවා නම් කරුණා කරලා මේ කොරෝනා කියන වසංගතය ගැනත් නාඩි වාක්‍ය තුලින් කියව ගන්න. එහෙම කියවුවොත් ඒ තොරතුරු මට ලබා දෙන්න. මට ඇඳුනුම්කම් තියෙනවා යක්කල ආයුර්වේදයේ වෛද්‍යවරුන් සමග වෛද්‍ය මහාචාර්යවරුන් සමග මට ඇඳුනුම්කම් තියෙනවා. මම උන්ට පෞද්ගලික වෙදී කියන්නම්. ඔවුන් ඒ තොරතුරු ලබාගෙන ඒ වෙදපොත්වල ඉන්නේ වෛද්‍ය විද්‍යාව නිතර තියෙන්නේ. අතරම ඒ වෙලාව දේශීය වෛද්‍ය විද්‍යාව. මේ ගහකොළ වලින් ලබා ගන්න දේවල් තමයි තියෙන්න ඕනේ. ඒ දේවල් ඔවුන් පරීක්ෂා කරලා බලයි. ඒවා හරිනම් ඔවුන් මේක ලෝකෙට දෙයි. එහෙම දුන්නොත් ඒක ඇත්තටම ලෝකෙටම කරන උපකාරයක්. හැබැයි නාඩි වාක්‍ය ලංකාවට වඩා ප්‍රචලිතව තියෙන ඉන්දියාවේ. ඉන්දියාවේ මේ දේ දැනටමත් ලබා ගන්න නැතියි කියන එක තමයි මට තියෙන ලොකුම ප්‍රශ්නේ. අන්න ඒව තමයි මට මේ නාඩි වාක්‍ය ගැන තියෙන පැහැදිලි ගැටලු. ඒවා ඇත්තටම සාධාරණ ගැටලු කියලා මට හිතෙනවා. මෙතන තව කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන්. ඇයි මේ නවීන විද්‍යාව යොදාගෙන මේ නාඩි වාක්‍ය ඇත්තද නැත්තද කියලා අපිට පරීක්ෂා කරන්න බැරි කියලා. ඒක මෙහෙමයි. නවීන විද්‍යාව යොදාගෙන කොහොමද අපි මේවා ගැන හොයන්නේ? ඒවා හොයන්න කිසිම ක්‍රමයක් නැහැ. ඒකට හේතු කිහිපයක් තියෙනවා. එක මේ නාඩි වාක්‍ය ලියවිලා තියෙන තල්ප ලියවිලා තියෙන්නේ අමුතු කේත ක්‍රමයකට. ඒ කියන්නේ ඉරිත්‍තිත් සහ දෙමළ වචන වලින් තමයි මේ තල්පත් වල මේ විස්තර ලියලා තියෙන්නේ. ඒ දේවල් කියවන්න පුළුවන් වෙන්නේ මේ නාඩි කියවන පුද්ගලයන්ට විතරයි. අනිත් දේ ඔවුන් ඒ දැනුම ඒ කියවන හැකියාව පිටත කිසිම කෙනෙකුට උගන්වන්නේ නැහැ. ඒවා එන්නේ ගුරුකුල වලින් ගුරුකුලට ගුරු මුස්ටි විදිහට. එතකොට පිටත ලෝකයේ කිසිම කෙනෙක් මේ කෝඩ් ටික ඩිකෝඩ් කරගන්න දන්නේ නැහැ. මේවා නිකන් සදහටම එන්ක්‍රිප්ට් කරලා වගේ තමයි තියෙන්නේ. මේ පොතේම බලංගොඩ හාමුදුරුවෝ එක තැනක කියනවා ඉන්දියාව යටත් විජිතයක් විදිහට පැවති සමයේ මේ නාඩි වාක්‍ය ඇතුළත් පුස්කොළ පොත් කෝටි ගාණක් බ්‍රිතාන්‍යයට ප්‍රංශයට වගේ රටවල් වලට අරන් ගියා කියලා. එහෙම අරන් ගියපු පුස්කොළ පොත් දැනටත් මහා බ්‍රිතාන්‍යයේ, ඒ කියන්නේ එංගලන්තයේ පුස්තකාලවල තැන්පත් කරලා තියෙනවා කියලා බලංගොඩ ස්වාමීන් වහන්සේ මේ පොතේ සඳහන් කරලා තියෙනවා. එහෙම තැන්පත් කරලා තියෙන පුස්කොළ පොත් අද වෙනකොට කියව ගන්න බැරි වුණේ ඇයි? මෙච්චර පරිගණක තාක්ෂණයේ දියුණු ලෝකෙක ඔය කෝඩ් ටික, ඔය තියෙන සංකේත ටික ඩිකෝඩ් කරගන්න බැරි ඇයි? ඕක තමයි මට තියෙන ප්‍රශ්නේ. ඇත්තටම ඒ තියෙන සම්පත් වලට ඇක්සස් තියෙන කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් මම සම්බන්ධ කරගන්න. මම මගේ ඊමේල් ඇඩ්‍රස් එකක් මෙතන දාන්නම්. මට ඒ ගැන තොරතුරු අපේ අනිත් ශ්‍රාවකයොත් එක්ක බෙදා ගන්න ඉතාම ඕනකමක් තියෙනවා. ඇත්තටම ඍෂිවරු මේක දුන්නේ මුළු ලෝකෙම සූපත් කරන්න නම් මේවා හංගගෙන ඉන්න එක කිසිම වැඩක් නැහැ. මේවා අනිවාර්යයෙන්ම ලෝකෙට මුදාහරින්න ඕනේ. එතකොට තමයි ඍෂින් වහන්සේලාගේ අදහස හරියටම මුදුන් පැමුණා වෙන්නේ. එහෙම නැතුව මේ දේවල් කියවන්න නැතුව පුස්තකාලස්ස දාලා තියනවා කිසිම වැඩක් නැහැ. ඒව නිකන් අපේ පන්සල් වල ත්‍රිපිටකයේ අරගෙන අල්මාරිය වල දාලා ඉබියතුරු දාලා ප්‍රදර්ශන භාණ්ඩයක් විදිහට තියනවා වගේ. වැඩක් නැහැ. ත්‍රිපිටකයේ අතර අරගෙන ඒව කියවන්න ඕනේ. එහෙම තමයි අනිවාර්යයෙන් මිනිස්සු දිනු වෙන්න ඕනේ. නාඩි වාක්‍ය වලට අදාළ පුස්තකාල පොත් අරන් ගිහලා එංගලන්තයේ පුස්තකාල වල තිබ්බ වැඩක් නැහැ නේ. ඒව අනිවාර්යයෙන් ඉලිට අරගෙන ඒව කියවන්න ඕනේ. ඒගොල්ලෝ කියවන්න නැත්නම් කියවන්න පුළුවන් කෙනෙක් අරගෙන අවිල්ලා හරි ඒව කියව ගන්න ඕනේ. මේ තියෙන තොරතුරු වලට අනුව ඒව කියවගොත් අපිට අපි නොදන්න ඉතාම විශේෂ දැනුම් ප්‍රමාණයක් අපේ මේ දැනුම කියන දේ නිම්වලු පුල් කරගන්න ඒවා යොදා ගන්න පුළුවන් වෙයි කියලා මට හිතෙනවා. ඒ විදිහටම බලංගොඩ ස්වාමීන් වහන්සේත් මෙතන සඳහන් කරලා තියෙනවා. හැබැයි එහෙම වුණා කියලා නාඩි වාක්‍ය 100ක් පිළිගන්න කියලා මම පොතනකවත් කියන්නේ නැහැ. මටත් මේ නාඩි වාක්‍ය ගැන ගැටලු සහගත තැන් ගොඩක් තියෙනවා. ඒ ගැන මම මේ රිවිව් එක කරනකොට පොඩ කියන්නම්. ඊපැත් දැනටත් මම කිව්වා. එහෙනම් අපි මේ පොත ඇතුළට තව ටිකක් ඉස්සරහට. දැන් මෙතනදී මෛත්‍රී රත්නායක මහත්තයා මේ නාඩි වාක්‍ය ගැන එක්තරා විදිහක පරීක්ෂණයක් කරනවා. ඔහු තෝරගන්නවා ලංකාවේ එවකට ඉන්න විද්වතුන් රාශියක්. ඒ විද්වතුන් රාශිය තෝරාගෙන ඔවුන් නාඩි වාක්‍ය ගැන දරන මතය එතුමා ගිහිල්ලා ඉන්ටර්විව් කරනවා. ඉන්ටර්විව් කරලා ඒ මතය මේ පොතට ඇතුළත් කරලා තියෙනවා. සමහර විද්වතුන් ලව්වා ඔවුන්ගේ නාඩි වාක්‍ය කියව ගන්නවා ලංකාවේ නාඩි වාක්‍ය කියවන්නන් යොදාගෙන.
ඊට පස්සේ ඒ තොරතුරු ඇසුරුණු ඒ අයගේ අදහස එතුමා විමසලා ඒවත් මේ පොතට දානවා. දැන් මම ඔයගලන්ට කියන්න යන්නේ ආතසි ක්ලාක් මහසාගේ අදහස. නාඩි වාක්‍ය පිළිබඳ විද්වත් මතය. ආචාර්ය ආතසි ක්ලාක් මහසාගේ අදහස. නාඩි වාක්‍ය පිළිබඳ ආචාර්ය ආතසි ක්ලාක් මහසාගේ අදහස දැන ගැනීම සඳහා වේලාවක් ලබා ගැනීමට ඒ මහතාගේ කාර්යාලයට මම දුරකථනයෙන් කතා කෙලිමි. ආචාර්ය ආතසි ක්ලාක් මහතා දිනයක් හා වේලාවක් දුන් අතර නියමිත දිනයට පැමිණෙන ලෙස ඒ මහතා කාරුණිකව මගෙන් ඉල්ලා සිටියේ. නියමිත දිනයට නියමිත වේලාවට ගිය නමුත් ඒ මහතා පැමිණීමට සුළු ප්‍රමාදයක් ඇති වෙන බව දන්වා ඇති හේයින් කාර්යාලයට වී සිටින ලෙස ඒ මහතාගේ ලේකම්වරයෙක් මට දැන්වීය. ඒ අනුව ආතසි ක්ලාක් මහතාගේ කාර්යාලයේ රැඳී සිටින අතරතුර එතුමාගේ කාර්යාලය මගේ නිරීක්ෂණයට ලක්විය. පොත්පත් වලින් පිරුණු අල්මාරි සහ කම්පියුටරයකින් කාර්යාලය සමන්විත වූ අතර මා දුටු එකම ආගමික ශාස්ත්‍රූවරයෙකුගේ රූපයක් වශයෙන් දුටුවේ අල්මාරියක් මත නිතර ඇස ගැටෙන මානය තබා තිබූ ගාන්ධාර කලාවට අනුව නිර්මිත ගෞතම බුදුන් වහන්සේගේ උඩුකය පිළිමයක් පමණි. ටික වේලාවකින් ආචාර්ය ආතසි ක්ලාක් මහතා පැමිණි අතර ප්‍රමාද වීම පිළිබඳ ඒ මහතා පළමු කනගාටුව පළ කළේය. මා නාඩි වාක්‍ය පිළිබඳවත් ඒ පිළිබඳව මේ දක්වා කළ ඇති විමර්ශන අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානාහිමියන් සමග කරන ලද සාකච්ඡාවනුත් ඒ සාකච්ඡාවන් වීඩියෝගත කර ඇති බවත් පැවසීමි. මගේ කතාවට සාවධානව සමන් දුන් ආචාර්ය ආතසි ක්ලාක් මහතා කළ ප්‍රකාශයයි මේ. පළමුවෙන් මේ විෂය පිළිබඳ මා දැනුවත් කිරීම ගැන මම ඔබට ස්තුතිවන්ත වෙනවා. ජ්‍යොතිෂය ගැන මම කියවලා තියෙනවා, අසා තිබෙනවා. ඒ ජ්‍යොතිෂයේ මෙබඳු අංශයක් ඇති බව මම දැන සිටියේ නැහැ. මට මේ ආරංචිය දීම පිළිබඳ මම නැවතත් ඔබට ස්තුතිවන්ත වෙනවා. ඒත් මේ අවස්ථාවේ ඔබට උදව් කිරීමට මට ක්‍රමයක් නැහැ. ඒ ගැන මට කනගාටුයි. හේතුව මේ දිනවල කාර්යබහුලයි. NASA ආයතනයේ විසින් මෑතදී සොයා ගන්නා ලද ඒ කියන්නේ 1992 දී අලුත් ග්‍රහලෝකයක පස් පිළිබඳව පරීක්ෂා කරලා මාස 2ක් ඇතුළත වාර්තාවක් සපයන්න කියලා විස්තරයවල තියෙනවා. ඒ ගැන මම දිවා රාත්‍රියේ නොබලා වැඩ කරනවා. ඔබේ ඉල්ලීමට පැය කිහිපයක් මිදංගු කිරීමටවත් වේලාවක් ලබා දීමට නොහැකියවීම ගැන මම නැවතත් ඔබෙන් සමාව ඉල්ලනවා. ඔබ විස්තර කළ කරුණ ආශ්‍රයෙන් මම අදහස් කිහිපයක් කියන්න කැමතියි. පළමුවෙන් මා පිළිබඳව මගේ පවුල් තොරතුරු ආදී ගැන විස්තර නාඩි වාක්‍ය තුලින් කියවනවා කියලා ඔබ කීවා. ඔබ දන්නවා මා පිළිබඳව බොහෝ රටවල් වල විවිධ භාෂාවලින් පතපත ලියවිලා තියෙනවා. ඒ නිසා ඕනම කෙනෙකුට මා ගැන තොරතුරු සොයලා විස්තර කියන්න පුළුවන් කියලා සාධාරණ සැකයක් මා තුළ තියෙනවා. ඊළඟ කරුණ තමයි ලෝකයේ බොහෝ දෙනෙකුගේ විස්තර සටහන් වෙලා තියෙනවා නම් ඒ සඳහා විශාල පුස්තකාල පද්ධතියක් අවශ්‍ය වෙනවා. එවැනි පුස්තකාල පද්ධතියක් තියෙනවද කියලා මම දන්නේ නැහැ. මම මේ කීවේ ඔබ කීව කරුණු පදනම් කරගෙන කරුණු දැක්වීම පිළිබඳවත් මට මෙම සාකච්ඡාව ලබා දීම පිළිබඳවත් ස්තුතිය පළ කළ මා එතුමා පළ කළ අදහස් වලට ප්‍රතිඋත්තර සැපයීම සඳහා තවත් කෙටි කාලයක් ලබා දී හැකිදැයි විමසීමි. ඒ සඳහා බොහෝසේ කැමැති වෙන බව පැවසූ ආචාර්ය ආතසි ක්ලාක් මහතා මගේ අදහස් දක්වන ලෙස කාරුණිකව ඉල්ලීමක් කළේය. ඒ අනුව නාඩි වාක්‍ය කියවීමට කාලයක් නොමැති වීම සහ දෙවනුව දැක් වූ කරුණ වූ ඔබතුමා පිළිබඳ පළ වී ඇති පොතපත ආශ්‍රයෙන් කරුණු දැනගත හැකි බවට ඔබතුමා දරන මතය සාධාරණ බවද පැවසීමි. එහෙත් තුන්වන කරුණ පිළිබඳ ඔබගේ අවධානය පිළිබඳ මා දරන මතය පළ කිරීමට කැමැත්තෙමි. එනම් ලෝක පූජිත විද්‍යාඥයන් තම කරුණු පැහැදිලි කිරීමට යොදාගත්තේ අකුරු කිහිපයක කේතයන් බවත් ඒ කුඩා කේතය විග්‍රහ කිරීමට විශාල පතපොත් සම්භාරයක් ලැබී ඇති බවද උදාහරණයක් වශයෙන් අයින්ස්ටයින් වැනි මහා ගණිතඥයන් තම සමීකරණ සඳහා යොදාගෙන ඇත්තේ ඉතා කුඩා කේත ක්‍රමයක් වන අතර එම කේත විශ්ලේෂණය සඳහා දීර්ඝ සටහන් ලියා දැක්වීම පිළිබඳත් මම කරුණු පැහැදිලි කෙලිමි. එසේ ලොව ඉතා විශාල සංඛ්‍යාවේ සිට ඉතාම කුඩා සංඛ්‍යාව දක්වා ලියීමට ඇත්තේ බිඳුව සිට 9 දක්වා වූ සංඛ්‍යා බවත් එහෙන් කුඩාම කේත පාවිච්චි කරමින් දීර්ඝ විස්තර ලිවිය නොහැකි දේ මම එතුමාගෙන් විමසීමි. වර්තමානයේ ඇති ලඝු ලේඛන ක්‍රමය මීට හොඳම උදාහරණයක් බවද පැවසීමි. එසේම අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී මහාහිමියන් විසින් ප්‍රකාශ කර ඇති අන්දමට මෙම තල්පත් මීට අවුරුදු 3000කට පෙර ලියා ඇති අන්දමත් ඒවා ඉතා කුඩා තිත් සහ ඉරිකැලි වශයෙන් සටහන් කර ඇති බැවින් ඒවා කියවීමට මැග්නිෆියර් ග්ලාස් එකක පිට ලබාගත යුතු ඇති බවත් උන්වහන්සේ ප්‍රකාශ කළ පුවතද මම මහසාට පැවසීමි. මගේ කරුණු දැක්වීමට මදක් නිහඬව සිටි ආචාර්ය ආතසි ක්ලාක් මහතා මුවගට සිනහවක් නගමින් තමන් මෙතෙක් නොදුටු මානයකට මගේ ප්‍රකාශය යොමු කළ බව කී මහතා මට නැවතත් ස්තුති කරමින් මගේ කාරුණික ඉල්ලීමක්ද කළේය. එනම් ප්‍රශ්නයක් හෝ ගැටලුවක් නොමැතිනම් අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානාහිමියන් සමග කරන ලද සාකච්ඡාවේ වීඩියෝ පටයේ පිටපතක් ඒ මහතා විසින් ලබා දෙන ලෙසයි.
තමාට විවේක ඇති වෙලාවක ඒ වීඩියෝ පටය නරඹා මේ විෂය පිළිබඳ යම්කිසි අධ්‍යයනයක් එමගින් කළ හැකි බවද ආතර් සී ක්ලාක් මහතා කීය. ඒ අනුව පසුදිනම වීඩියෝ පටිගත කරන ලද පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී නාහිමියන්ගේ ප්‍රකාශන ඇතුළත් VHS කැසට් දෙක ආචාර්ය ආතර් සී ක්ලාක් මහතාගේ කාර්යාලයට බාර දුනිමි. එකී කැසට් පට ඒ දක්වා ඒ මහතාගේ කැසට් පුස්තකාලයේ ඇතයි මම සිතමි. මේ කිව්වේ ආචාර්ය ආතර් සී ක්ලාක් මහතා මේ නාඩි වාක්‍ය ගැන දරන අදහස. මේ වගේ එවකට ලංකාවේ සිටි විද්වතුන් රාශියක් මේ නාඩි වාක්‍ය ගැන දරන අදහස මේ පොතේ සඳහන් වෙනවා. දැන් මම ඔයගලන්ට කියන්නම් හේතුවාදීන්ගේ සංගමයේ නියෝජනය කරපු මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා මේ නාඩි වාක්‍ය ගැන දරපු අදහස. ඒක තියෙන්නේ 85 වෙනි පිටුවේ. නාඩි වාක්‍ය පිළිබඳ විද්වත් මතය මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ මතය. නාඩි වාක්‍ය පිළිබඳ විද්වත් මතය විසීමට අපි තෝරාගෙන තිබුණු තවත් විද්වතෙකු වූයේ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතයි. ඒ මහතා අපි තෝරාගත්තේ ඒ මහතා හේතුඵලවාදීන්ගේ සංගමයේ නියෝජනය කරනු පිණිසය. ඒ අනුව මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා හමුවීම සඳහා රාගම විශ්වවිද්‍යාලයේ ඒ මහතාගේ කාර්යාලයට ගියමි 1992 දී. පෙර දැන්වීමකින් තොරව ගියද මා සමග සාකච්ඡා කිරීමට ඒ මහතා දැක් වූ මහත්මා ගුණය පළමුව මම කෘතඥ පූර්වකව සිහිපත් කළෙමි. නාඩි වාක්‍ය පිළිබඳව මාළද අත්දැකීම් සහ සොයාගෙන තිබූ සියලු විස්තරද මම මේ මහතාට පැවසීමි. එසේම මේ විෂය පිළිබඳව අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහානාහිමියන් සමග කරන සාකච්ඡාව ගැනද වීඩියෝ පටිගත කිරීම පිළිබඳව විස්තර කීමි. එසේම අපේ අපේක්ෂාව වන්නේ විද්වතුන්ට නාඩි වාක්‍ය කීමට අවස්ථාව ලබා දී ඔවුන්ගේ නිර්වාජ්‍ය අදහස් ඇසුරින් වීඩියෝ චිත්‍රපටයක් නිපදවන බවද මම කීමි. මගේ කතාවට ඉතා ඉවසිල්ලෙන් සහ අවධානයෙන් සවන් දුන් මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා සිය අදහස් මෙසේ ප්‍රකාශ කළේය. පළමුවෙන් මම ආනන්ද මෛත්‍රී හාමුදුරන් ගැන කියන්න කැමතියි. උන්වහන්සේ කලක් අපේ දේශපාලන කටයුතු වලට සම්බන්ධ වෙලා කටයුතු කළා. ඊට පස්සේ අපෙන් අයින් වෙලා වෙනත් අංශ වලට යොමු වෙලා කටයුතු කරන්න පටන් ගත්තා. සමහර විට මෙම නාඩි වාක්‍ය කීම පිළිබඳ කතාවක් එහෙම වෙන්න ඇති. දැන් උන්වහන්සේට අවුරුදු 90ක් පැනලා ඇති කියලා මට හිතෙනවා. මනෝවිද්‍යාත්මක කරුණක් මම ඔබට කියන්න කැමතියි. බොහෝ විට වයසට ගියාම අපේ අතීත ස්මරණ සිතිවිලි අපට හොඳින් මතකයට එනවා. ඒ මෑත කාලේ ආසන්නම කරුණු ගැන ඇහුවොත් ඒ දේවල් සිහියට එන්නේ නැහැ. නායක හාමුදුරන් හමු වීමට එන අය නාඩි වාක්‍ය ගැන කරුණු නිතර කරුණු විමසන නිසා මේ සිදුවීම් හොඳින් උන්වහන්සේට මතක තියෙනවා කියලා මට හිතෙනවා. ඔබ කී විස්තරය අනුව මට හිතෙන්නේ මේක හරියට විද්‍යාවක් වගේ කියලා. උදාහරණයක් විදිහට මම කාර්යයක් කියන්නම්. කාඩ් කුට්ටමකින් කොළ 9ක් අරගෙන ඉන් එක කොළයක් කිසියම් කෙනෙකුට සිතේ තබා ගන්න කියලා කාඩ් පත් 3 වතාවක් කොළ 3 මැගින් පෙළගස්වමින් ලැබුව විට තුන්වන අවස්ථාවේ මැදගොඩේ දෙවෙනි කොළය පෙරදී මතේ තබාගත් කොළයේ වශයෙන් ඔබට දකින්න පුළුවන්. මියන්ද මේ විද්‍යාවක් හැටියට නාඩි වාක්‍ය මට පේන්නේ. එම නිසා කනගාටුයි. ඔබේ විමර්ශනයේට මට දායක වෙන්න බැරි වීම ගැන. තවත් එක් කාරණයක් මට කියන්න තියෙනවා. මම ඔය ස්ථානයේ නාඩි වාක්‍ය අහන්න ගියොත් එයයි මාත් නාඩි වාක්‍ය අහන්නාව කියලා තමන්ගේ ව්‍යාපාරයට අමතර ප්‍රචාරක මෙවලමක් හැටියට ලබා ගන්න පුළුවන්. ඒ නිසා මට කනගාටුයි. මට සමා වෙන්න. ඔබේ මේ විමර්ශනයට සහභාගී වීමට මට නොහැකි වීම ගැන. එම නිසා මේ සාකච්ඡාව තීරණයකින් තොරව අවසන් වූ ලෙස සලකන්න. මේ මහතාට නැවතත් මගේ ප්‍රණාමය පුද කරමින් මේ මහතාගේ කාර්යාලයෙන් මම බැහැර වීමි. මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා නාඩි වාක්‍ය කියවීමට සහභාගී වූ බවද එකී අත්දැකීම් ලබා නොගත් බවද මිහිලා සඳහන් කරන්නේ මේ මහතාට කවුරු ලබන ගෞරවයක් වශයෙනි. මෙතන තියෙනවා පුරාවිද්‍යා කොමසාරි ආචාර්ය එච්.එම්. සිරිසෝම මහතාගේ තොරතුරු, ඒ වගේම සප්තරිසි නාඩි වාක්‍ය කියවන ශ්‍රී මහාලිංගම් මහතාගේ විස්තෘත ප්‍රකාශන, ඒ වගේම තමයි මෙතන තියෙනවා මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මහතාගේ ප්‍රකාශන, ඒ වගේම මෙතන තියෙනවා මහාචාර්ය නන්දරසෙන් රත්නපාල මහතාගේ ප්‍රකාශන, ඒ වගේ අති විශාල ප්‍රභූන් රාශියකගේ අති විශාල විද්වතුන් රාශියකගේ නාඩි වාක්‍ය ගැන ඔවුන් දරන අදහස් මේ පොතේ ඇතුළත් වෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් මේ පොත කියවලා ඒ ගැන තොරතුරු ලබා ගන්න. මෙතන මම ඔයගොල්ලන්ට කිව්වා අපේ ලංකාවේ සහ පිටරටවල ඉන්න නාඩි අහපු මිනිසුන්ගේ අත්දැකීම් අපේ මෛත්‍රී මහත්තයා මේ පොතේ සඳහන් කළා කියලා. දැන් මම ඔයගොල්ලන්ට කියන්න යන්නේ ලංකාවේ හිටපු එක පාසල් සිසුවෙක්ගේ අත්දැකීමක්. මේක තියෙන්නේ 126 වෙනි පිටුවේ. තරුණ පාසල් සිසුවාගේ අත්දැකීම්. හමු ලෙස මා දැනග හඳුනගත් කොළඹ ඉතාමත් ප්‍රසිද්ධ විද්‍යාලයක නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු තමාටද නාඩි වාක්‍ය කියවා ගැනීමේ අවස්ථාවක් සලසා දෙන ලෙස කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙසට ඔහුට නාඩි වාක්‍ය කියවා ගැනීමේ අවස්ථාවක් ලබා දුනිමි. මේ විස්තරය දැනගත් ඒ මහතාගේ 17 වී පසුව ඔහුගේ වැඩිමහල් පුත්‍රයාද තමාටද නාඩි වාක්‍ය කියවීමේ අවස්ථාවක් ලබා දෙන ලෙසට කළ ඉල්ලීමට අනුව ඔහුටද නාඩි වාක්‍ය කියවීමේ අවස්ථාවක් ලබා දුනිමි. පාසල් ජීවිතයෙන් සමුගෙන සිටින තරුණයා රැකියාවක් සොයමින් ගත කළ කාලයක් විය. නාඩි වාක්‍ය ඇසීමෙන් පසු මා ඔහු හමු විටක ඒ පිළිබඳ ඔවුන්ගෙන් විමසීමි.
ඔහු කළ ප්‍රකාශය මෙසේය. අංකල් කිව්වට අමනාප වෙන්න එපා. මේක මහා පට්ටපල් බොරුවක්. මිනිස්සු රවට්ටලා සල්ලි කඩා ගන්නවා. අපරාධය අපේ තාත්තගේ සල්ලි. මිනිස්සු සුරංගනා ලෝකවලට යවනවා. මෙහි වෙනවා කියලා අපේව ගුණාට අන්දනවා. මොනවද කියලා තිබුණේ? මම ඇසුවෙමි. මට තව ටික දවසකින් රක්ෂාවක් ලැබෙනවලු. ඒ රක්ෂාව දෙන ආයතනය ටික කලකින් මාව පුහුණුවකට පිටට යවනවලු. ඒ කාලේ ඉවර වෙන කලින් මගේ පුහුණු කාලේ ඉවර කරලා ආපසු එන්න සූදානම් වෙනකොට නවතත් මගේ පුහුණු අවුරුදු 3කට දීර්ඝ කළා මහා ධනවතුන් කුමාරවරුන් සිටුවරුන්ගේ දරුවන් ඉගෙන ගන්න ඉතාම ඉහළ තලයේ විශ්වවිද්‍යාලයක මම අතුරුනවා කියලා තිබුණා. උහුණින් පසු මම රජ කෙනෙක්ගේ රාජකීය උපදේශකයා ලෙස පත් වෙනවලු. මේවා විශ්වාස කරන්න පුළුවන් දේවල්ද මහා පච ගොඩක්නේ. මම නිහඬව සිට මෙසේ ඇසුවෙමි. දැන් පුතාගේ නම දෙමාපියන්ගේ නම් කේන්දර වතපොත ආදිය ගැන හරියට කිව්වද? ඒවනම් ඇත්තයි. ඒත් අනාගතය ගැන කියපු දේවල් නම් කවදාවත් වෙන්නේ නැහැ. අනාගතේ තාම ඇවිල්ලා නැහැනේ. ඉදිරියට වෙන්න තියෙන්නේ මොනවද කියලා යොසීමින් බලා ඉන්න එක තමයි කරන්න තියෙන්නේ. මොකටත් පුතාගේ නාඩි වාක්‍ය විස්තර තියෙන කැසට් එක ප්‍රවේශමින් අරන් තියන්න කියලා මම උපදෙස් දුන්නා. ඊට පස්සේ ඔහු හැමීමට හෝ සම්බන්ධ පැවැත්වීමට අවස්ථාවක් මට ලැබුණේ. ඉස්ලා උත්සාහයක්ද නොගතිමි. වසර කිහිපයකට පසුව මට නාඳුනන නොපුරුදු කටහඬකින් දුරකථන ඇමතුමක් ලැබුණේ. අංකල් මං අර නාඩි වාක්‍ය කියවපු කෙනා. පවුලේ තොරතුරු විමසීමෙන් පසු නාඩි වාක්‍ය පිළිබඳ ඔහු ලද අත්දැකීම් ගැන විමසුවෙමි. ඔහු කළ ප්‍රකාශය මෙසේය. අනේ අංකල් මං නාඩි වාක්‍ය අහපු දවස්වල මං අංකල්ට කියපු කතා වලට මට සමා වෙන්න. ඉතින් මොකද උනේ? මං දැනගන්න කැමතියි. අංකල් නාඩි වාක්‍ය වල කියලා තිබුණු විදිහටම මට පෞද්ගලික ආයතනයක රක්ෂාවක් ලැබුණා. ඒ අතරතුර එම ආයතනයෙන්ම කෙටි කලකට පිටත යාමටද මට ශිෂ්‍යත්වය ලබා දුන්නා. නාඩි වාක්‍යවල ඒ බව කියලා තිබුණා. මාස 3ක පුණුකට තමයි මම යවුවේ. ශිෂ්‍යත්ව කාලය ඉවරලා මම ආපසු එන්න සූදානම් වෙනකොට මට තවත් ශිෂ්‍යත්වය ලැබුණා. ඒ අවුරුදු 3ක ශිෂ්‍යත්වය. ඒ ශිෂ්‍යත්වය ලැබුණේ ප්‍රංශයේ ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයකට. සෝබෝන් සහ ඔක්ස්ෆර්ඩ් ඒ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්තේ විශේෂ රටවලින් පැමිණි ධන කුවරයන්ගේ දූ දරුවෝ. තෙල් සම්පත් තියෙන අරාබු කෙරේ රාජකීය පවුල් වලට අයත් කුමාර කුමාරිකාවන්. මං කවදාවත්ම එහෙම අවස්ථාවක් ලැබෙයි කියලා හිතුවේ නැහැ. මේ සියල්ල නාඩි වාක්‍යවල කියලා තිබුණා නේද කියලා මට හැම විටම සිතුණා. අවුරුදු 3 ඉවර වුණාම මගේ කාමරයේ අසල නේවාසිකව සිටි එක තරුණයෙක් මට කිව්වා මං කාම්බෝජයේ සිංහමුනි රජකුමාරයා. මේ උපාධිය ගත්තට පස්සේ Tamanට රජකම ලැබෙනවා. එතකොට මට විශ්වාසවන්ත උපදේශකෙක් ඕනේ. මම කැමති නම් එයාගේ උපදේශකයා හැටියට පත් කරගන්න කැමතියි කියලා මට කිව්වා. මම කැමති නම් මේ තරතුරට මා පත් කර ගැනීමට රාජකුමාරයා මගෙන් කැමැති මුසා සිටියා. මම මේ යෝජනාවට කැමති වුණා. අවුරුදු ගණනාවක්ම මම මේ රජතුමාගේ පුරෝහිතයා උපදේශකයා හැටියට කටයුතු කරලා ආපසු ලංකාවට ආවේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිවෙලක් කර ගැනීමට අවශ්‍ය වූ නිසායි. මට අවුරුදු 35ක් වෙනකොට මෙම කුමාරයාට පූර්ණ වශයෙන් තම පිය රජතුමාගෙන් රජකම ලැබෙනවා. ඒ විට රජතුමා මට ගෞරව සම්මානයක් ලබා දෙනවා කියලා නාඩි වාක්‍යවල කියලා තිබුණා. මම එම රජතුමා සහ ඒ රට කුමක්ද ඇසීමි. ඔහු පිළිතුරු දෙමින් කියා සිටියේ රට කාම්බෝජයේ බවත් රජතුමා සිංහමුනි රජු බවත්. පසුදා පැවති රාජාභිෂේකයේදී අර කුමාරයාට පිය රජතුමා පූර්ණ වශයෙන් තමාගේ රජකම පිරිනැමූ අතර ඒව සංකේතවත් කරමින් පිය රජුගේ අසිපත ඔහුට පිරිනැමීය. එම රාජකීය උත්සවයට තමාටද ආරාධනා කළ බව කියවීම තරුණයා මේ උත්සවයේදී රාජකීය අසිපත තම උරහිස දෙපැත්තේ තබා චාරිත්‍රානුකූලව රාජකීය ගෞරවයට තමා පාත්‍ර කොට සම්මානය පිරිනැමූ බව මෛත්‍රී මහත්තයාට කීය. නූපන් අනාගතය පිළිබඳ ඍෂීන්වරුන් විසින් කියා ඇති අනාගත පුරෝපතනවල ප්‍රතිඵල දැන ගැනීමට හැකිවන්නේ උපේක්ෂා සහගතව අනාගතයට මුහුණ දෙමින් පමණක් බව අංකල් කී කතාව මට ප්‍රත්‍යක්ෂ වුණා. මේ වගේ අදාහ ගන්න බැරි කතා රාශියක් මේ පොත ඇතුලේ තියෙනවා. ඒවා ඇත්තද නැත්තද කියලා දන්නේ මෛත්‍රී මහත්තයා විතරයි. හැබැයි එතුමාට බොරු කියන්න අවශ්‍යතාවයක් නැහැ. සමහරු කියලා තියෙනවා මේ නාඩි වාක්‍ය වැරදි කියලා. මේ නාඩි වාක්‍ය වැරදුණු තැනක් ගැන තමයි දැන් මම ඕගොල්ලන්ට කියන්නේ. ඒකත් මේ පොත ඇතුළෙම තියෙනවා. පිටුව 149. නාඩි වාක්‍ය වැරදුණු අවස්ථා. අගස්තිය කෞශික නාඩි ආයතනයේ රැඳී සිටියේදී මාළද අත්දැකීම් බෙහෙවි. සමහර විට මෙම නාඩි වාක්‍ය කියවන දේවල් සියල්ලම සත්‍යයයි ඔබට සිතනු ඇත. වැරදුණු අවස්ථාවක්ද මට සිහිපත් වේ. දිනක් චන්ද්‍රසේකරන් මහතා කිසියම් අයකුට නාඩි වාක්‍ය කියවමින් සිටියේදී හදිසියෙම දොර විවෘත කොට කෙනෙක් ඇතුළු විය. ඔහු මහත් ආවේගශීලීව කතා කරන්නට විය. මීට අවුරුදු 2කට ඉස්සෙල්ලා මම මෙහෙන් නාඩි වාක්‍ය ඇහුවා. ඒලා මට කිව්වා අපට පිරිමි දරුවෙක් ලැබෙනවා කියලා. අපි මහත් බලාපොරොත්තු තියාගෙන පුතේකුට ගැලපෙන ඇඳුම් පැළඳුම් ඔක්කොම ලැහැත්ති කළා. අපි ලැබුණේ දුවේ. එහෙම තමසලා බොරු කියන්නේ වංචාකාරයෝ. ඔහු බැනගදී පිට වී ගිය පසු චන්ද්‍රසේකරන් මහතා උපේක්ෂා සහගතව තමා කරගෙන ගිය නාඩි වාක්‍ය කීම අවසන් කළේය. ඉන්පසු චන්ද්‍රසේකරන් මහතාගෙන් මම මේ පිළිබඳ විමසීමේ ඒ මහතා දුන් පිළිතුරයි මේ. අපි ළඟ තියෙන්නේ මීට අවුරුදු 500කට 600කට ඉස්සර තංජෝර් කෝවිලේ තියෙන නාඩි වාක්‍ය වල මුල් පොත් වලින් කොපි කරගත් පිටපත්.
ඒවා ලියලා තියෙන්නේ පැරණි දෙමළ භාෂාවෙන්. ඒවා අපි වර්තමාන දෙමළ භාෂාව වලට පරිවර්තනය කරලා කියවනවා. ඒවා දෙමළ භාෂාවෙන් වගේම ඉතා කුඩා සංකේත තිත් ඉරි ආදී වශයෙන් තමයි තියෙන්නේ. පිටපත් කරනකොට ඉතා කුඩා ඉරි කැබැල්ලක් වගේම කුඩා තිතක් වෙනස් වුණොත් අර්ථය වෙනස් වෙනවා. නාඩි වාක්‍යවල කුඩා දරුවන් විස්තර කරන්නේ කුමන කුමරියන් විදිහටයි. පිටපත් කරන අතින් එක අකුරක සුළු වෙනසක් වුණොත් අර්ථය මුළුමනින් වෙනස් වෙනවා. නාඩි වාක්‍යවල කුඩා දරුවන් ගැන කියවෙන්නේ ගැහණු පිරිමි වශයෙන් නෙවෙයි කුමන කුමරියන් විදිහට ලියා තියෙන්නේ. ගැහණු දරුවෙක් පිරි දරුවෙක් කියලා අපි තේරුම් කරනවා. මෙමනේ ගැටලු වැරදීම් නිවැරදි කරගත යුතු ආකාරය පිළිබඳ අභිගත මහා රට්ටගුරු අග්ගමහා පඬිත අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානාහිමියන් විසින් පැහැදිලි කර ඇති අතර එවැනි ගැටලුවක් නැත්නම් එය ප්‍රශ්න කාණ්ඩෙන් විමසා බැලීමෙන් නිවැරදි කරගත හැකි බවයි. ඒ වගේ කොච්චර විශ්වේදනක වුණත් මේ නාඩි වාක්‍යයේ අඩුලුහුඩුකම් තියෙන පුළුවන් කියලා මේ පොතම සාක්ෂි දරනවා. දැන් මම මේ නාඩි වාක්‍යයෙන් අනිත් අයගේ අත්දැකීම් අපේ රටේ හිටපු විද්වතුන්ගේ නාඩි වාක්‍ය ගැන තියෙන තොරතුරු හැම දෙයක්ම කිව්වනේ. එහෙම කියලා මේ පොත සංස්කරණය කරපු මෛත්‍රී මහත්තයාගේ බවගමන නාඩි වාක්‍යයෙන් කියුණේ කොහොමද කියලා මම මේ වීඩියෝෙන් කිව්වේ නැත්නම් මේක එතුමාට කරන ලොකු අසාධාරණයක්. ඒ නිසා මම දැන් ඔයගොල්ලන්ට කියන්න යන්නේ මෛත්‍රී මහත්තයාගේ බවගමන කොහොමද මේ නාඩි වාක්‍ය තුල ලියවිලා තියෙන්නේ කියලා. පිටුව 161. මට නාඩි වාක්‍ය කියවා ගැනීමේ වාග්ය ලැබුණේ වසර එකහමාරකට අධික කාලයක් ගත වීම පසුවයි. පළමු වරට නාඩි වාක්‍ය කියවීමේ අවස්ථාව ලැබුණේ 1991 දී. පළමු කාණ්ඩයෙන් මගේ නිවැරදි තල්පත සොයාගත් පසු තල්පතෙහි ඇති ශ්ලෝක කියවමින් පටිගත කිරීම ආරම්භන ලදී. එෙහිදී මගේ බිරිඳගේ නම කී අතර එය බොහෝ දෙනා දන්නා නම විය. තවදුරටත් නාඩි වාක්‍ය කියවමින් ඇයට දෙවන නමක්ද ඇති බව කියවිනි. ඒ නම ඔවුන් විස්තර කළේ අයිරාහණී වශයෙනි. ඇයට අයිරාංගනී නමින් කොටසක් ඇති අතර ඒ නම කිසිම විටක ඇය පාවිච්චි කළේ නැත. අපේ ඊටාම හිතවත් යාළුවන් පවා එවැනි නමක් ඇයට ඇති බව දන්නේ නැත. දෙමළ භාෂාවෙන් ග අකුරක් නොමැතිහි ග වෙනුවට හ අකුර තල්පතේ දක්වා ඇති බව මට පසක් විය. දරුවන් ගැන කියවෙමින් අපිට දරුවන් දෙදෙනෙකු ඇති බවද වැඩිමහල් දරුවා පිරිමි දරුවෙක් බවද දෙවෙනි දරුවා ගැහණු දරුවෙක් බවද සඳහන් විය. තවදුරටත් නාඩි වාක්‍යයේ කියුණේ මින්පසු ඇයට කිසිම දිනක දරුවන් නොලැබෙන බවයි. ඒ සත්‍යයේ ඒ වෙන විට ඇයගේ ගර්භාෂය පැති රෝගීකමක් හේතුවෙන් වෛද්‍ය උපදෙස් මත ගර්භාෂය ඉවත් කර තිබුණි. තවද මගේ පිරිමි දරුවා විද්‍යා අංශයෙන් ඉගෙනම ලබා තාක්ෂණික අංශයේ රැකියාවක් කරන බව කීයේ. ඒද සත්‍යයකි. අද හෝ රාජ්‍ය ආයතනයක තාක්ෂණික නිලධාරියෙකු වශයෙන් කටයුතු කරයි. ගැහණු දරුවා කලා අංශයෙන් උපාධියක් ලබා ජනමාධ්‍ය අංශයේ රැකියාවක් කරන බවද කීයේ. ඒ සත්‍යයකි. මගේ දියණිය අදත් ජනමාධ්‍ය වේදිකාවක ලෙස කටයුතු කරයි. ඒ සත්‍යයකි. නාඩි වාක්‍ය තුලින් මෙම කරුණු දෙක පමණක් නිවැරදිව කියා තිබීම පමණක් වුවද ප්‍රමාණවත්සේ මම සලකමි. නාඩි වාක්‍ය කියවීම ආරම්භයේදී මගේ එක සහෝදරියක් බරපතල ලෙස රෝගීව වෛද්‍ය ප්‍රතිකාර ගනිමින් සිටින බවද ඉතා කෙටි කාලයකින් ඇය මෙලොවින් සමුගන්නා බව සඳහන් විය. ඒ වෙන විට මගේ එක් සහෝදරියක් බරපතල ලෙස රෝගීව සිටි අතර නාඩි වාක්‍ය සඳහන් වූ අයුරින්ම මාස 3කට පසු ඇය ජීවිතෙන් සමුගත්තාය. මා පිළිබඳව දක්වා ඇති කරුණු වලින් කියවුනේ මා රජයේ ආයතනයක උපදේශකයෙක් වශයෙන් සේවය කර ඉන් අස්වී විශාල රථවාහන ඇති ආයතනයක ප්‍රධානීය වශයෙන් සේවය කර ආයතනය පිළිබඳව ඇති වූ කලකිරීමක් හේතුවෙන් රැකියාවෙන් අස්වී දැනට කිසිදු රැකියාවක් නොකරන බය. ඒ සියල්ල සත්‍යය. කලක් මම රජයේ පාසලක උපාධාරී ගුරුවරයෙකු වශයෙන් සේවය කළෙමි. නාඩි වාක්‍යයේ ගුරුවරයා හඳුන්වා ඇත්තේ උපදේශක වශයෙනි. ඉන්පසු ලංකා ගමනාගමන මණ්ඩලයේ විධායක නිලධාරියෙකු ලෙස සේවය කරමින් සිටියේදී උසස් වීම ලබා දීමේදී ඇති වූ කලකිරීම හේතුවෙන් මෙම රැකියාවෙන් ඉල්ලා අස්වුනිමි. නාඩි වාක්‍ය පිළිබඳ වූ සුවිශේෂ අවස්ථාවක් පිළිබඳ එක්තරා විශ්වවිද්‍යාලයක අතිකාචාර්යවරයෙකු කළ කරුණු පැහැදිලි කිරීමකින් මට බොහෝ කරුණු නිරවුණු කරගැනීමේ අවස්ථාවක් උදා විය. එහි මතා කියා සිටියේ අපට ලබා දෙන කැසට් පටේ ඇසීමෙන් පමණක් එහි සඳහන් ජීවිතය පිළිබඳ කියා ඇති දේ නිවැරදිව ග්‍රහණය නොවන බව, ජීවිතය පිළිබඳ කියවන ඇතම් කරුණු ගිලිහි යන හේ කැසට් පටේ ඇති දෑ දිනම ලියාගෙන එය විමසිල්ලෙන් අධ්‍යයනය කළහොත් ඒ තුළ ඔබේ ජීවිතයේ කෙරෙහි බලපාන ඉතා වැදගත් වාක්‍ය එකක් හෝ කිහිපයක් ඔබට දැකගත හැකි වන බවයි. ඒක සත්‍යයකි. මා විදේශගත වූහොත් සේවය කරනු ලබන ආයතනයේ ප්‍රධානීන් මගේ කතා විලාසය පිළිබඳ පැහැදී මට උසස් වී ලබා දෙනු බවද ඒ තුළින් මා විශාල මුදලක් උපයා ගන්නා බවද කියවිනි. මේ කරුණ පිළිබඳ මගේ දැඩි අවධානය යොමු අතර සිසු වාක්‍යයන් කෙරෙහි මගේ අවධානයක් නොවිය. ඊළඟ වැකීන් කියා තිබුණේ මා කිසිදා විදේශගත නොවන බවයි. මෙකී වැකිය මගේ අවධානයට යොමු වුණේ කතිකාචාර්යතුමාගේ උපදෙස් අනුව නාඩි වාක්‍ය කැසට් පටය ලේඛනගත කොට අවධානයෙන් කියවීම පසුවය. තවත් මෙබඳුම අවස්ථාවක් ඔබට කියමි. මා ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවයෙන් ඉල්ලා අස්වීමෙන් පසු විවිධ ආයතන වලින් පළ කරන ලද රැකියා දැන්වීම සඳහා ආයුධම් කෙලෙමි. ඇතම් ආයතනවල
සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණ සිටි මා යටතේ සේවය කළ 15 ශ්‍රේණියේ නිලධාරීන්ය. අවසානයේ සම්මුඛ පරීක්ෂණ ප්‍රතිඵල අනුව මට 15 ශ්‍රේණියේ සේවය කරන ලද නිලධාරීන් එකී තනතුරා තෝරාගෙන තිබිනි. එබඳු අවස්ථා රාශියක්ම පසුගිය කාලවකවානුව තුළදී මට අත්විඳීමට සිදු විය. කතිකාචාර්යතුමාගේ උපදෙස් අනුව ලේඛනගත කරන ලද ලේඛනයේ සඳහන්ව තිබුණේ මට නැවත කිසිදා රැකියාවක් නොලැබෙන බවයි. එහෙත් මගේ අවශ්‍යතාවයන්ට මුදල් ලැබෙන බවත් මෙම වැකිය මට ඒවනතුරුත් මගේ අවධානය යොමු වීම හේතුවෙන් මා කාලයක් මුදලු නිකුරුණේ වියදම් කරගත් බව පසක් විය. තවත් එබඳුම අවස්ථාව සඳහන් කරනු රිසියෙමි. මගේ වයස 64 ඉක්වීමට පළමුව මගේ දියණියගේ විවාහය සිදුවන බව නාඩි වාක්‍යයේ සඳහන්ව තිබින. නියමිත වසරේ අප්‍රේල් මාසයේදී ඇයට විවාහ යෝජනාවක් ඇයගේ කැමැත්ත මත පැමිණි අතර එම වසර අවසාන වීමට පළමුව විවාහය සිදු කළ යුතු බවට මනාලා පාර්ශවයෙන් කර ඉල්ලීමට අනුව විවාහය සිදු කෙරිණ. මගේ වයස 64 සම්පූර්ණ වීමට තිබුණේ එම වයසේ දෙසැම්බර් මාසයේදී. නාඩි වාක්‍යයේ සඳහන්ව තිබූ අයුරින්ම මංගල්‍යයේ කටයුතු සිදු විය. තවද යම් යම් වර්ෂයෙන් සඳහන් කරමින් එම කාලවලදී ඇතම් කූට පුද්ගලයන් ඉතා හොඳ යහළුවන් සේ පෙනී සිටිමින් මගෙන් මූල්‍ය ප්‍රතිලාභ ලබා ගන්නා බවද එවැනි කූට පුද්ගලයන්ට හසු නොවන ලෙසද මට නාඩි වාක්‍ය තුලින් උපදෙස් දී තිබුණි. ඒ සියල්ල නොසලකා හැරීමේ ප්‍රතිඵලයක් වශයෙන් වර්තමානයේ මම එමඳු කූට පුද්ගලයන්ට හසු වී එහි ප්‍රතිඵල භුක්ති විඳින්නෙමි. නාඩි වාක්‍ය තුලින් මගේ පෙර භවයේ සහ මත භවයේ විසඳීමේ පෙර භවයේදී මා උපත ලබා ඇත්තේ මැලේසියාවේය. මුස්ලිම් ජාතිකයේ වූ මා ධර්මවත් පවුලක උපත ලබා ඇති අතර එවකට මගේ නාමයේ වශයෙන් නාඩි වාක්‍ය සඳහන් තිබුණේ මොහොමඩ් වශයෙනි. වෘත්තියෙන් නීතිඥයෙකු ලෙස කටයුතු කර ඇති අතර රජයට විරුද්ධව ජනතාව පෙළඹවීමෙන් රජයේ අසුරු තත්ත්වයකට පත් කර ඇත. එසේම නීතිඥයෙකු ලෙස කටයුතු කරන අවධියේ මා අහංකාරව හා උඩඟු ක්‍රියා කරමින් දුප්පත් ජනතාව හිංසා පීඩාවට පත් කර ඇති අතර පිටපතා පැමිණි දුප්පත් පිරිස නොසලකා හැර ඇත. ඒ හේතුවෙන් මේ භවයේ මා දුප්පත් පවුලක උපත ලබන බවද ඉතා අතිරියෙන් අධ්‍යාපනය ලබා ගන්න අතරම පවුලේ උගත්ම තැනැත්තාසේම ගමේ උපාධිය ලැබූ පළමුවෙනිදාද මා බව නාඩි වාක්‍යයේ සඳහන්ව ඇත. මේ සියලු කරුණු සත්‍යසේ පිළිගැනීමට මම සිදු ඇත්තේ පෙර භවයේ ඇතැම් ගති ලක්ෂණ මේ භවයේද මා තුළින් විද්‍යාමාන වන නිසාය. හැඩරුවෙන් මාද මුස්ලිම් ජාතිකයෙකුට සමානය. කලක් කොළඹ ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව බහුලව වෙසෙන ප්‍රදේශක වාසය කළෙමි. දේ සවස පල්ලියට යන මුස්ලිම් ජාතික බැතිමතු ඔවුන්ගේ ආගමට අනුව මට සුබපතති. ඔවුන් සිතාගෙන ඇත්තේ මාද මුස්ලිම් ජාතිකයෙකු ලෙසිනි. නීතිය පිළිබඳ තත්ත්වයේද එසේය. මගේ ජීවිත කාලය තුළ මට බලපාන ලද ඇතැම් නීතිමය කටයුතු වලදී අදාළ අනපන සොයාගෙන කටයුතු කෙලිමි. මා සේවය කළ ඇතැම් ආයතනවල සේවකයන්ට බලපාන නීතිමය කටයුතු වලදී ඔවුහු මගේ සේවය පතා ආහ. ඔවුන්ට අවශ්‍ය නීතිමය කරුණු පැහැදිලි කර දීමෙන් ඒ අනුව නීතිඥ මහතුන්ගේ සේවය ලබාගෙන අධිකරණමය සහ ඇතැම් දෙනා සමත මණ්ඩලයන් හරහා තම ගැටලු निराකරණය කරගත් බව සමහරු මට පැවසූහ. පෙර භවයේ ගති ලක්ෂණ තවමත් මා තුළ ඇති බවට ඇති තවත් සාධකයක් නම් මට හෝ සමාජයේ වෙනත් කෙනෙකුට හෝ අයුක්තියක් අසාධාරණයක් සිදු වන විට ඒ වෙනුවෙන් සටන් කිරීමට ඇති මගේ පුරුද්දයි. එමගින් මට සිදු වූ සමාජීක හා මූල්‍යමය පවර බොහෝය. මතු භවය පිළිබඳ නාඩි වාක්‍යයේ සඳහන්ව ඇත්තේ මම මේ භවයෙන් පසුව ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ නරේෂන් නමින් උපත ලබා වෛද්‍යවරයෙකු ලෙස සේවය කොට පසුව ජීවිතයේ අවසාන භාගයේදී භාවනා යෝගීව දිවිගෙවෙන බවයි. ඒ මාගේ අවසාන භවයේ වශයෙන් නාඩි වාක්‍ය කියා ඇති අතර ඉන්පසු මා මෝක්ෂ සුවය ලබන බව සඳහන් නැත. එහෙත් මා බෞද්ධයෙකු බැවින් හින්දු ආගමේ දැක්වෙන අන්දමට මෝක්ෂයට යාම පිළිබඳ මා තුළ ගැටලුවක් ඇත. එනම් මෝක්ෂය හා නිවන එකක්සේ මම නොදන්නා නිසාය. එය පියත් භික්ෂුන් වහන්සේ නමක් විසින් විමසා निराකරණය කරගත යුතුව ඇති තත්ත්වයකි. මගේ ආයුෂ කාලයේ අවුරුදු 73ක් ලෙස අගස්ති කෞශික නාඩි වාක්‍යයෙන් කියා ඇති අතර සප්තරිෂි නාඩි වාක්‍යයෙන් සඳහන්ව ඇත්තේ අවුරුදු 84ක් මා ජීවත් වෙන බවයි. මගේ පෞද්ගලික අත්දැකීම් වලට අනුව සප්තරිෂි නාඩි වාක්‍යයෙන් කියා ඇති පුරෝකථනයේ බොහෝ සෙයින් නිවැරදිව මත සිටි. අද වෙනකොට මෛත්‍රී මහත්මයා ජීවිතුතර ඉන්නවා. ඔහුගේ වයස මේ වෙනකොට අවුරුදු 79යි. එතකොට සප්තරිෂි වලින් කියපු දේ ඇත්ත වීගෙන යනවා කියලා මට හිතෙනවා. මින් එහා මේ පොතේ තියෙන දේවල් මම කියවන්න යන්නේ නැහැ. එහෙම කියවුවොත් පොත කියවන කෙනෙක්ට මේ පොත කියවලා වැඩක් වෙන්නේ නැහැ. ආයෙත් මම කියනවා මේ වගේ දැනුමක් අපිට තාම අපේ විද්‍යාවෙන් අපිට ඇනලයිස් කරන්න බෑ. විද්‍යාත්මක න්‍යාය කියන දේ මිනුම් දණ්ඩක් කරගෙන මේ කියන නාඩි වාක්‍ය කියන දැනුම් සම්භාරේ අපිට තාම මයින්ඩ් බෑ. ඒකට හේතුවක් වෙන්නේ මට හිතෙන විදිහට අපේ විද්‍යාවේ මේ සම්බන්ධව අපිට ඇනලයිස් කරන්න තියෙන මානය තාම විවෘත වෙලා නැහැ. ඒ දැනුම තාම අපි හොයාගෙන නැහැ. උදාහරණයක් විදිහට ක්වොන්ටම් භෞතික විද්‍යාව ගැන හොයාගන්න කලින් කවුරුත් ක්වොන්ටම් අංශු ගැන දන්නේ නැහැ.
කාලතරණය ගැන හොයාගන්න කලින් කවුරුත් කාලතරණය ගැන දන්නේ නැහැ. එහෙනම් මේ වගේ දේවල් වල තියෙන දැනුම ඇත්තද නැත්තද කියලා හොයාගන්න අදාළ විද්‍යාත්මක මානය අනාගතයේදී පහළ වෙයි කියලා අනාගතයේදී විද්‍යාඥයන් සොයාගනී කියලා මට හිතෙනවා. එහෙම වුණොත් මේ වගේ දේවල් අපිට මේ විද්‍යාත්මක න්‍යාය කියන මිනුම් දණ්ඩෙන් මනින්න පුළුවන් වෙයි. එහෙම වෙනකම් අද තියෙන නූතන විද්‍යාව යොදාගෙන අපිට මේ දේ ඇනලයිස් කරන්න බෑ. මේක ඇවිල්ලා දැනුම් සම්භාර දෙකක්, දැනුම් මානයන් දෙකක්, දැනුම් පෙට්ටි දෙකක්. මේ දේ ගැන අපිට කියන්න වෙන්නේ ඒ දැනුමට සාපේක්ෂව. එහෙම නැතුව මේ දේවල් අපිට විද්‍යාවෙන් ගයින්න ගියොත් ඒක නිකන් මෝඩ වැඩක් වගේ වෙනවා. ඒක නිකන් වඳුරෙක්ගේ ගස් නැගීමට තියෙන හැකියාව මාළුවාගේ පිහිනීමට ඇති හැකියාව නැමැති මිනුම් දණ්ඩෙන් මනිනවා වගේ දෙයක්. එහෙම කළොත් ඇල්බර්ට් අයින්ස්ටයින්ට අනුව ඔබ සදාකාලික මෝඩයෙකුසේ ඔබට සහ පිටත ලෝකයට දිස් වෙයි. ඒ වගේම මෙතන මම ඔයගොල්ලන්ට කිව්වේ මේ දෙවෙනි පොත ගැන. තව පොත් දෙකක් මම ඔයගොල්ලන්ට කියන්න යනවා. ඒ පොත් දෙක ඉක්මනින්ම මම ඔයගොල්ලන්ට අරන් එන්නම්. එහෙනම් ආයිත් මම ඔයගොල්ලන්ට මතක් කරනවා මේ නාඩි කියවන්න කියලා ඕගොල්ලන්ව යොමු කරන නෙමෙයි මම මේ එපිසෝඩ්ස් එක අරන් ඉන්නේ. මට ඕනේ මේ විශ්මයජනක ශිල්ප ක්‍රමය ගැන එක්තරා ආකාරයක සංරක්ෂණයක් සිදු කිරීමට අද වෙනතුරු කිසිම කෙනෙක් මේ පොත් හතර ගැන මේ විදිහට රිවිව් එකක් කරලා නැහැ. මම තමයි මේ පොත් හතර ගැන රිවිව් කරන පළවෙනි පුද්ගලයා වෙන්නේ. මම ඒක කරන්නේ අවශ්‍යතාවයක් ඇතුව. ඒ තමයි මේ දැනුම සංරක්ෂණය කරලා අපේ YouTube තුල ගබඩා කරන්න මට අවශ්‍ය වෙනවා. මේ පොත අනිවාර්යෙන් අරන් කියවන්න. මේක ඊටාම විශ්මයජනක දෙයක්. මම කලිනුත් කිව්වා මම ඊටාම ඉක්මනට මෛත්‍රී මහත්මයා හමු වෙන්න යනවා. ගිහිල්ලා මට ඔහුගෙන් දැනගන්න කාරණා ගොඩක් තියෙනවා. ඒවා දැනගෙන ඔහුගේ අවසරය ඇතුව පුළුවන් දේවල් ඕගොල්ලන්ට මම අනිවාර්යයෙන්ම කියන්නම්. ඒ වගේම මේ අනිත් පොත් දෙකත් රිවිව් කරලා ඉවරනට පස්සේ මම අරම පුදුම නාඩි වාක්‍ය ගැන විද්‍යාත්මක විපරමක් කරන්න පුළුවන් උපරිම සාධාරණ ආකාරයෙන් ඕගොල්ලන්ට කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මේක තමයි අද වීඩියෝ එකේ අවසානයේ. ඔයගලන්ට මේ ගැන මාත් එක්කම ඍජුව කතා කරන්න ඕන නම් ඔයගලන්ට පුළුවන් මම නිර්මාණය කරලා තියෙන knowledge bar කියන Telegram group එකට එකතු වෙන්න. ඒ වගේම ඔයගලන්ට හිතන ඕනෙම දෙයක් කමෙන්ට් එකේ දාන්න පුළුවන්. ඔයගොල්ලෝ නාඩි වාක්‍ය කියවලා තියෙනවා නම් ඔයගලන්ගේ අත්දැකීම් අනිවාර්යෙන් අනිත් පැත්තට ෂෙයා කරගන්න. ඒගොල්ලෝ බලාගෙන ඉන්නවා මේ අත්දැකීම් ඔයගලන්ගෙන් ලබා ගන්න. ඒ වගේම ඔයාලට පුළුවන් මේ වීඩියෝස් අනිත් පැත්තට ෂෙයා කරන්න. එතකොට ඒගොල්ලොත් මේ වීඩියෝ බලලා ඒගොල්ලන්ගේ දැනුම වර්ධනය කරගනි. කවුරු හරි මේ වීඩියෝ එක බලන්නේ පළවෙනි වතාවට නම් අනිවාර්යෙන්ම subscribe කරන්න. මම වීඩියෝ එක අප්ලෝඩ් කරපු ගමන් notification එක ගෙන ගන්න ඕන නම් මේ notification එකේ තියෙන bell icon එක click කරලා all කියලා option එක enable කරන්න. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකකින් තවත් හරබර වීඩියෝ එකකින් අනිවාර්යෙන්ම ඊළඟ සතියේ මම ඔයගොල්ලන් පවුවෙන්න එනවා. එතකන් අතන මම ඔයගොල්ලන්ගෙන් සමු ගන්නවා. මම මාධවි සාගර